නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ භද්දකෝ ආවුසෝ මග්ගෝ භද්දිකා පටිපදා ඒතේසං උපාදානාය පහනාය අලංච පනාවුසෝ සාරිපුත්ත අප්පමාදායාති තී. කරුකටේතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, මේ වටිනා පාඩයෙන් තමයි අපි මේ ඉස්සරහින් තියාගත් උපාදාන සූත්‍රය නිමාවටපත් වෙන්නේ. ඉතින් ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට එක විදියට ගෞරව කරනවා. ඒ වගේම ධර්මයටත් ගෞරවයක් සිද්ධ වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේට ගෞරවයක් සිද්ධ වෙනවා. ත්‍රිවිධ රත්නයේට මේ උපාදාන හතර සහ උපාදානගෙන් ගැලවීම ඉවත් වීම ගැන කතා කරලා භද්දකෝ ආවුසෝ මග්ගෝ මේ වහන්සේ මේ විස්තර කරන උපාදාන ක්ෂය කිරීමේ මාර්ගය භද්‍රයි. ඒ වගේම භද්දිකා පටිපදා. මේ මාර්ගයේ තව නමක් තමයි පටිපදා කියන එක. පටිපදා කියලා කියන්නේ එක චිත්තක්ෂණයකින් එක පියවරකින් කරන්නේ අවස්ථා කීපකින් කරනවායි කියන එක. ඉතින් ඒ පටිපදාව ඉතින් අපි ඒකට මාර්ගය කියලා කියනවා. ඉතින් මේ විදිහට තියෙන භද්‍රක වූ මාර්ගයක් සහ ප්‍රතිපදාවක් ඔබ වහන්සේ මේ දේශනා කෙරුවේ ඒතේසං උපාදානං පහනාය. මේ කියලද උපාදාන ප්‍රහාණය පිණිස මේ ඉදිරිපත් කරලද මාර්ගය හොඳයි, භද්‍රයි, පටිපදාව හොඳයි. මේ ප්‍රමාණවත් කියලා කියනවා අලංචපනා උසෝ සාරිපුත්ත අප්පමාදායාති. මේ ඇති සාරිපුත්‍රය ස්වාමින් වහන්සේ කෙනෙකුට අප්‍රමාද වෙන්න, කෙනෙකුට සතිය පිහිටවන්න, කෙනෙකුට සංවේග ප්‍රාප්ත වෙන්න. ඉතින් ඒ නිසා අපි ඉස්සල්ලාම පටන් ගත්ත දවසේ මතක් කරා වගේ මේ උපාදාන කියන කක්කාව, එහෙම නැත්නම් මේ කෙලෙස්, එහෙම නැත්නම් මේ කෙලෙස් ඇති කරන මූලය තේරුම් ගන්න නැතුව මේ වැඩේට බැස්සට රෝග මූලය අල්ලගත්තේ නැතුව වගේ අහුවෙන්නේ නැහැ. අපි සාමාන්‍ය තෘෂ්ණාව කියලා කියනකොටම අපි දන්නවා ඒ සංසාර වට දුකට හේතු වෙලා තියෙන තෘෂ්ණාව කියලා. ඉතින් තෘෂ්ණාවට අපි මෙහෙවන්නේ මේ ඊටත් යටින් මුල් බහැලා තියෙන තෘෂ්ණාවට උපාදාන වෙනදී, එහෙම නැත්නම් උපාදානයේ අණු අපිට හිතා ගන්න පුළුවන් තෘෂ්ණාව යන්නේ කෙහෙල් ගහ කන්නද පොල් ගහ කන්නද කියලා. ඒ නිසා උපාදාන පිළිබඳව කල්පනා කිරීම තෘෂ්ණාව ගැන කල්පනා කරනට වැඩිය පුද්ගලිකයි, රහසිගතයි. මම නැවතත් කියනවා තණ්හා තෘෂ්ණා කියනකොට ඒක සමස්ත මානවයට සමානයි. නමුත් ඒක හොඳට තේරුම් අරගෙන මේ අපි මෙහෙවන්නේ, අපි දඟලන්නේ, අපි කතා කරන්නේ, අපි හිතන්නේ, අපි වැඩ කරන්නේ තන්නේ කරම මේ තෘෂ්ණාවට. ඒක පිළිබඳව දන්නේ නැති පිරිසක් ඉන්නක වෙනම කතාවක්. මම හිතන්නේ අපේ පිරිසට ඒක එච්චර ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. නමුත් ඒ තෘෂ්ණාවට අනුව හැම කෙනාම සමාකාරව වැඩ කරන්නේ ඒ එක්කනාගේ උපාදානවල හැටියට තමයි වැඩ කරන්නේ. ඉතින් අර තෘෂ්ණාව කියන පොදු සතුරා හඳුනාගෙන එයාගේ එක එකක් බලසේනාංක කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න ඕනේ. ඒතර මේ උපාදාන වැඩ කරන්නේ මේ රහස්සොත්තු සේවාවක වගේ වැඩපිළිවෙලක් ඒකේ තියෙන නිසා ඒක දිහා බලන්න මේ බැලු බැලමට පේන්නේ නැහැ. ඒකට වෙනම රහස් භාෂාවල් තියෙනවා. ඒකට රහස් සංකේත තියෙනවා. ඒ අනුව ඊටාමත්ම මේ සක්‍රියව sannivedanaye සිද්ධ වෙනවා සතුරු සේනාවේ. ඉතින් අපිට ඒගොල්ලෝ කරන සංඥා දැනගත්තට තේරුම් ගන්න බෑ. මොකද ඒවා රහස් භාෂාවෙන් යන්නේ. ඉතින් එතකොට මේ કોઈ සතුරා මැරුවත් අපිට මේ කට්ටියගේ මූලික තේමාව අල්ලගන්න බැරි වෙනවා. ඉතින් උපමාවක් විදිහට කියනවා ඔය ප්‍රධානම මාෆියා සංවිධාන නැත්තම් රහස්‍ය සංවිධානවල ඔය මේ ලෝකේ තියෙන නරක පුරුදු කුඩු ජාවාරම්, එහෙම නැත්තම් ඔය ගණිකා මඩම්, එහෙම නැත්තම් කැසිනෝ ස්ථාන,
බරපතල වැඩ කරනවා. අන්නේ කරනකොට ඒකට සල්ලි තියෙන නිසා වැඩි ගන්නේ දවසට කුලියට ගත්ත මිනිස්සයාගේ. කුලිය හේවායු කියලා කියන්නේ. අද ලාංක ලෝකේ කරන හැම යුද්ධයක්ම කරන්නේ මර්සනරිස් ළඟ. කුලි හේවායන්ගේ. ඌට සල්ලි දුන්නාට පස්සේ ඌ පක්ෂ විපක්ෂ මොකක්වත් නැහැ. මෙන්න මේ කට්ටියට ගහන්න ඕන කිව්වොත් ඒක ජොබ් එක යාගේ. කුලි හේවායන්ගේ. අන්න ඒ වගේ මේ ඔය හැම සංවිධානයකම ට්‍රැෆිකර්ස්ලා කියලා ඉන්නවා. ඒගොල්ලන්ට කියනවා මෙන්න මේ බඩුව මෙතෙන්ද ගෙනනකොට මෙච්චරක් එවනවා. ඉතින් එයා මේ බඩුව ගිහිල්ලා දුන්නාට පස්සේ එයාට මෙච්චර ගණක් හම්බ වෙනවා. හැබැයි කවුද උපදේශය දුන්නේ? මොනවද බඩුව වල තියෙන්නේ? මොනක්වත් එයා දන්නේ නැහැ. ඉතින් අද මේ යුරෝපා කරේ ඉන්න තරුණ මේ ගෑනු පිරිමියත් ගොඩාක් සංචාරය කරනවා. සංචාරය කරනකොට ඒගොල්ලෝ සංචාරය කරන්නේ වගේ වැඩවලට. ඒගොල්ලෝ දන්නව වැරදි වැඩක් බව නම් හැබැයි මේ මොනවද මේ ගෙනියන්නේ? කාටද ගෙනියන්නේ? කොහෙන්ද සල්ලි යන්නේ දන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ වුණත් ආරංචි වෙනවා නිකන් කියනවා මේ අසවල් භාණ්ඩය අවශ්‍ය නම් යාට කියනවා ලයිට් කණුවේ අහවල් කණුවේ පිටපැත්තේ අලවලා තියෙනවා. ඒක ලැබුණාට පස්සේ ඊසි කෑෂ් වලින් ගෙවන්න. බඩුව අතේ. කවුද ගෙනත් දෙන්නේ කොහොමද යන්නේ මොකද වෙන්නේ කියන එකට තමයි ඔය තාක්ෂණය හදාගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේ හොර කණ්ඩායමේ මොන හොරා ඇල්ලුවත් ට්‍රැෆිකර්ස්ලා අල්ලගත්තට මොකද්ද ව්‍යාපාරේ කවුද මහ මොලකාරයා හොයන්න බෑ. ඒ නිසා අපි අද තියෙන අත්වාද උපාදානෙට ගත්තොත් මොනම ධර්මයක්වත් දන්නේ නැති නැත්නම් සතියක් සමාධියක් මොනක්වත් දන්නේ නැති එකන මේ කයම අත්වා ආත්මයක් කියලා හිතාගෙන තමයි කටයුතු කරන්නේ. ඒකයි මේ රූපලාවන්‍ය මෙච්චර ලෝකේ ප්‍රසිද්ධ. මේ රූපේ භව රාගේ සදන රූපෙට මත්වි. ඇයිද ප්‍රේම කලේ. ඉතින් ඒකට අවුෙච්ච නැති කෙනෙක් නැහනේ. ඊට පස්සේ රූපේ නැති කරලා කියලා හිතන්න සීදී වෙනසගත්තයි කිය. එහෙම නැත්නම් තව කෙනෙක් මරුවයි කියලා. ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. රූපේ තමයි මේ තේරම කරන්නේ. නමුත් ඒ රූපේ මරුවයි කියලා මොකුත් වෙන්නේ නැහැ. ඒ රූපය රූපං මේ යත්තා. රූපවන්තානං අත්තා. රූපස්මින් අත්තානං. ආදි වශයෙන් මේ රූපේ අල්ලගෙන අපි নানা ආකාර මතකොන අපි අතරෝයි පාලි වචන දන්නෙත් නැහැ. අපි තුලව තියෙන බව දන්නෙත් නැහැ. නමුත් වෙන්නේ නම් ඕක තමයි. මේ රූපං මේ අත්තා මම තමයි රූපේ කියන්නේ. ඒ නිසා මම අම්මා හම්බෙන්න යනවා නම් මගේ රූපේ ගිහිල්ලා අම්මට වඳිනකොට අම්මයි රූපේ මමයි හම්බ වුණා. එහෙම නැත්නම් මේ වර්චුවල් කතා කරුවට හම්බ වෙන්නේ නැහනේ. ඒ නිසා රූපං මේ අත්තා. ඒක මේ කාය සාක්ෂි අතුව කරනවා නම් රූපං මේ රූපවන්තන අත්තාන. එහෙම කෙනෙක් ඉන්නවා නම් දැන් මම මේ කටහඬ දැන් වාර්තා කරද්දී මම මරුණාට පස්සේ ආපත් වුණාට පස්සේ මේ කටහඬ දානකොට මේ කටහඬ තියෙන පුද්ගලයා ඉන්නවද? එහෙම නැතුව මේ කටහඬ දැම්මට මේ ඒ කාරණාව ඉෂ්ට වෙන්නේ නැහනේ. ඕනම රහස්‍ය සංවිධානයක ප්‍රධානියා මරුණාම දෙන පණිවිඩේ මරුණයි කියලා සැක කරන දෙනම ඔක්කොම හදලා ඉවරයි දැන්. මේ මනුස්සයා මැරිච්ච ගමන් ඒගොල්ලෝ ඒක දාලා කියනවා මේ මනුස්සයා මේ කතා කරන්නේ කොහොමද මැරෙන්නේ? මේ ඉන්නේ. ප්‍රභාකරන් මැරිලා තාම කියනවා ප්‍රභාකරන් මැරිලා වෙඩි තියෙන හැටි බල ටෙලිවිෂන් එකේ hina වෙන හැටි හදලා තියෙනවා. ප්‍රභාකරන් මැරිලා නැහැ. පිටල් කස්තෝ වගේ 5 දෙනෙක් ඉන්නවලු. ඉතින් කොයි රැස්වීමන කොයි එක යනවද දන්නේ නැහැ. ඉතින් ඒ මනුස්සයාට මේ පිටල් කස්තෝ කියන ආත්මේ චිරණට රූපයක් තියෙන්න ඕන. නමුත් ඒ රූපේ මේ වර්චුවල් ඕන විදියට කරන හැටි මේ තාක්ෂණයේ තියෙනවා. නමුත් තැපල් මාර්ගේ ළමයි හම්බ වෙන්නේ නැහනේ. ඒක අපි දන්නවනේ. ඊට සංසර්ගය අවශ්‍යයි. සංසර්ගය කියලා කියන්නේ දෙදෙනෙක් විසින් එකතු වෙලා කරන ඒ මේ ග්‍රාම්‍ය කෘත්‍ය. ඉතින් ඒකේ ලොකුම සැපත තියෙන්නේ. ඉතින් ඒකට ඔය සයිබර් ක්‍රමයට කොච්චර ලිංගික උපකරණ හදලා තිබ්බත් ඒ රූපවන්තයි ආත්මයක් තියෙනක රූපවන්තයි. ඒ ආත්මත්වය හැම එකනම බෑ මේ වයසේ මේ ඔන්නෝම කියලා. අපි ඒ ආත්මය දෙන්න රූපවන්තකමක් බannනවා. නැත්නම් අත්නිවා රූපං. ආත්මේ රූපවන්තයි. ආත්මේ තියෙනවා රූපයක් තියෙන්න ඕන. ඉතින් ඒක නිසා බ්‍රහ්ම පදාර්ථය ගත්තොත් අල්ලාහ් දිව්‍ය ගත්තොත් සර්බලධාරී දිව්‍යයන් ගත්තොත් ඒට රූපයක් තියෙන්න ඕන. ආත්මයක් තියෙනවා රූපයක් තියෙන්න ඕන. ඉතින් ඒක නැත්නම් ඉතින් එතකොට ඒගොල්ලෝ රූපේ පිළිබඳව දෙයියන්ගේ රූපේ
සංකේතවත් කරනවා. සංකේතවත් කරන්න බෑ කියලා මුස්ලිම් ආගමේ බැරි වෙලාවත් දියනාසික රූපයක් ඇන්දොත් මරනවා. අඳින්න බෑ. එයා අපපටිමයි කිය. මේක පුත්‍රයන්වහන්සේ දේශනා කළා තියෙනවා. රූප අන්තයි කියලා ආත්මය. එහෙම නැත්නම් රූපස්මින්ව අත්තානම්. ආත්මේ ලැබුම් ගන්නේ රූපේ තියෙන තැනක. ඉතින් මේවට නිදර්ශන දීලා තේරවාදේ වගේ නෙවෙයි මහායාන ආගමේ ගොඩාක් විස්තර කරනවා. කොහොමද මේ රූප කියලා එක ගන්නකො. එහෙම නැත්නම් මේ ඝන බහල වූ රූපය කක්කලං කරිගතං කියලා කියන මේ රූපය පටවියාපෝ තේජෝ වායව වශයෙන් පෙන්වන රූපය අල්ලගෙන තමයි ඔය ප්‍රේම ජවනිකා යුද්ධ තෝතෝ වරපල කියන්නේ ඒ ඇත්ත මේ ඇත්ත කියන්නේ එතන ඇති කෙනා. ඒ ඇත්ත ඒ ඇත්ටි. ඉතින් එතන කෙනෙක් නැත්තම් එයාට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ රූපය අල්ලගෙන අපි නට නැටිල්ල අපිට පේනවා අනිවාර්යම අංගයක්. ඒක තමයි ස්වභාවය කියලා. ඒක අපි පිළි අරගෙන ඉවරයි. මොකද අපේ අම්මලා තාත්තලා කොළුවට දාලා ඉවරයි. ගුරුවරු දාලා ඉවරයි. ආගම විසින් දාලා ඉවරයි. ඉතින් කවුරු හරි කිව්වොත් එහෙම රූපේ නෙවෙයි ආත්මය කියන්නේ කියලා. ඉතින් එතකොට ඒ අර රූපේ කෙලෙහි තියෙන අර තද්ද බල ආසාව එහෙම නැත්නම් මේ කාඩි පහයි අඟල් 9ක් උස් වෙන්න ඕනේ මේ ෆීචර්ස් තියෙන්න ඕන අර මේ කියනකොට ඒක ආත්මය කරගෙන තමයි ජීවත් වෙන්නේ. නමුත් මේ ඒ සරුවචනාංශී ලෝකේ පහළ වෙනකොටම ඒ රූපයයි ආත්මය කියන එකට එහා ගිය මානසිකත්වයක් තිබුණා. රූපේම නෙවෙයි ඉන්හා ගිය මේ කියන්නේ ඇඟ මහත වුණාට ඒ පුද්ගලයා ගුණ කදම්බේ මහත නැහැ. ඇඟ සුදු පාට වුණාට මිනිස්සයා මේ ආත්මය නැත්තම් අපි කියන මේ චරිතය සුදු පාට නැහැ. ඇඟ කළු පාට උනායි කියලා ආත්මේ නැත්තම් චරිතය කළු පාට නැහැ. ඒක වෙන එකක්. ඒක නැත්තම් ඒකට අවශ්‍ය අංගයක් වෙන්න ඕන අත්‍යන්ත අංගෙ නෙවෙයි කියලා. ඉතින් ඒ දේ දෙන්න ඔය මන්ද දශකයේදී ක්‍රීඩා දශකයේදී වර්ණ දශකයේදී බල දශකයේදී අමාරුයි. මොකද ඒ දශකවලදී අනිවාර්යයෙන්ම මේ රූපේ වෙනේ පෙන්නගෙන නටන්නේ. ඒකෙන් තමයි වනස්පති බවටපත් වෙන්නේ. Taman අම්මටත් ලොක්කා තාත්තටත් ලොක්කා නන්දම්මටත් ලොක්කා මාමණ්ඩිටත් ලොක්කා. මම තමයි හම්බ කරලා දෙන්නේ. ඒ නිසා මම වනස්පති මුළු කලියේ වනයේම යටපත් කරගෙන ජීවත් වෙන විශාල වෘක්ෂයක් වාගේ මේ 40 පෙන්නට පස්සේ ඒ රූපේ තමයි පෙන්වන්නේ. ඉතින් ඒක අත්වාදයක් කරගන්නවා රූපේ ආත්මයක් කරගන්නවා. ඉතින් ඒක තමයි භව රාගයේ සදන මට මතක නැහැ භව රෝගයේද කියලා රූපෙටමත්ටි ඇයිද ප්‍රේමකලේ කවුද නොකලේ හැම කෙනාම කරනවා. ඉතින් ඒ රූපය පිළිබඳව මේ බටහිර ලෝකයේත් වඩා සුදු පාටයි ඒගොල්ලෝ වඩා සුඛෝභෝගී කාමුකයි අපි කළු පාටයි මොංගෝලියන් කට්ටිය කහ පාටයි කියලා ওই වර්ණ හදාගත්තට පස්සේ මිනිස්සු අදහන්න පටන් ගත්තා මේ පොත්තේ සුදු තියෙනවා නම් සුදුහාමුදුරෝ කිව්වොත් බුදුහාමුදුරන්ට වැඩි ලොකුෙන් අදහන්න පටන් ගත්තා. මමත් ওই ධම්මික හාමුදුරන්ට ඇදිලා ගියේ ඒ සුදුහමට තමයි. මේ වැඩේ මං හිතන්නේ ඒ ධම්මික හාමුදුරුවෝ මට කරපු කෘත්‍ය කරන්න පුළුවන් වෙයි කියලා මොනම ලංකාවේ ඉන්න හාමුදුර කෙනෙකුටවත්. මොකද ඒ දකින්නකොට මේ කළු හාමුදුර කෙනෙක්නේ. නමුත් ධම්මික හාමුදුරුවෝ ඒ ගහපු ගැහිල්ල ඒ හදපු හැදිල්ල ඒ කෙරෙන්නේ නැහැ. ඒ රූපෙට තමයි මත්ලා තියෙන්නේ. ඉතින් මේ බණ කියන බණ අහන අපි ඔක්කොම එකට අහුවෙලා තියෙන්නේ ඒක ආත්මයක් කරගන්නවා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පස්සේ කිව්වා නෑ මිනිස්සු සැප එලවන්නේ. ඒ නිසා වේදනාව ආත්මයක් කරගෙන ඉන්නේ කියලා. එතකොට මේ රූපේ ආත්මයක් කරගන්නවා කියන එක සත්තුන්ගෙත් තියෙනවනේ. සත්තුන්ගෙත් ඔය රණ්ඩු කරන වෙලාවේ කාමයේ හැසිරෙන වෙලාවේ පුම්බගෙන සද්ද දාගෙන ඉතින් ඒක තමයි ඉතින් ජීවිතය කියන්නේ. ඉහට දෙයක් නැහැ. ඊට පස්සේ සැප හොයන්න කියලා. මේ තාක්ෂණය දිනු කලේ යටිතල පහසුකම් දිනු කරේ ඒ ඔක්කොම කෙරුවේ මනුස්සයාට මේ සැප හොයන්න. දැන් සැපද එහෙමයි අහන්න තියෙන්නේ. ඉතින් ඔය හම්බ වුණාට පස්සේ දැන් මොකද වෙලා තියෙන්නේ? කොරෝනාවට පස්සේ. ඒ වගේ මේ සැප අකමැති කිසිම දෙමව්පියෙක් ඉන්නවද කියලා බලන්න. කිසිම ගුරුවරයෙක් කිසිම රාජ්‍ය නායකයෙක්. ඒගොල්ලෝ මේ සැප දෙන්න නෙමෙයි පොරොන්දුව තියෙන දරුවන්ටයි, ඥාතින්ටයි, යාළුවන්ටයි, රටවැස්සන්ටයි. නමුත් රටපාල ස්වාමීන් වහන්සේ මතක් කරනවා හැම කෙනාම මරණාසන්න මොහොතදී අතිත්තෝ කාමදාසෝ ඌනෝ මේක ඌනව තමයි මැරෙන්නේ. මේ සැප වින්ද මදි. ලබන ආත්මේ දෙන්නම් කියලා. කාමදාසෝ
මේක ලබන්න පුළුවන් කාමයෙන් තමයි. ඉඳුරම් පිනවීමෙන් විතරයි. ඒකට මොන දාසකම් කෙරුවත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඇඟ මස් වික්කට ප්‍රශ්නයක් නැහැ. කාමයේ වෙනුවෙන්. ඒක තමයි අද තරුණ ජනතාවට දෙමාපියෝ කැමති වෙන්නේ, නැත්නම් মালටිනේෂනල් කම්පැනි කැමති වෙන්නේ, සංගීතකාරයෝ කැමති වෙන්නේ, රූපලාවන්‍ය කට්ටිය කැමති වෙන්නේ. ඒ ළමයින්ට ඒක පිළිබඳ කිසිම හැඟීමක් නැහැ. මේ සැප ලැබෙනවා නම් ඒ තමන්ගේ මස්සුනත් විකට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ රූපේ නෙවෙයි නම් වේදනාමේ අත්තා කියලා බාර ගන්නවා. මේ ලෝකේ ඉන්න ඔක්කොම මං විතර සැප විඳින්නේ නැහැ. සැප විඳින එක තමයි ලොක්කා. එයා තමයි පෝසතා. පොහසත් කියලා ගන්න. ඉතින් ඒකට නේ අපි ඔය සාමාන්‍ය ජීවිතයේ අවුරුදු 5 6 ඉඳලා 30 විතර වෙනකන් අධ්‍යාපනයෙන් නටන්නේ ජීවිතේ හොඳම වයස පන්ති කාමරයක හිර කරගෙන කඹරන්නේ ඔය හොඳ කරත් එකට තියලා කර දෙන්නනේ. නැත්තම් හොඳ නාස්ලනුවක් දාගන්නනේ. ඊට පස්සේ අදපන් වෛරෝ බරභාගය කියලා කඹරනවා. ඊට පස්සේ 30 ඉඳලා 55 යනකම් දැන් 60ක් විතර වෙනවා. ගහපු අමුඩේ ලියන්නේ දින්නම් සැප. මං එක ඉන්න අයටත් දෙනවා සැප. මමත් සැප. ඒකට කාම තණ්හා භව තණ්හා කියලා අපේ අයට සැප දෙන්න. ඉතින් ඒකට හදලා තියෙන මේ සමීකරණ, ඒකට හදලා තියෙන විශ්යයන්, ඒකට හදලා තියෙන ලෝක සංවිධානය දිහා බලනකොට ඒ එකම සංවිධානයක්වත් ජයගෙන නැහැ මේ වෙනකොට. විශේෂයෙන්ම කොරෝනා වගේ එනකොට. ඒ සැප හොයන්න දීලා තියෙන පොරොන්දු ඒගොල්ලේ සංවිධානයේ පිහිටනකොට හදන ව්‍යවස්ථාවල පුදුමාකාර විදිහට මේ ඉස්සර කණ්ඩායම් වැරදිච්ච ඒවා ඔක්කොම සැලසුම් කරගෙන තමයි හදාන්නේ. ඉතින් හදපු එකකවත් නෑ මේ සැපක් කියන එකක් විදපු කෙනෙක් අතිත්තව තමයි මැරෙන්නේ. කාමදාසෝ තමයි මැරෙන්නේ. ඌනව තමයි මැරෙන්නේ. ඉතින් ඊගාවාත්මදී ඇයි එන්නේ කියලාවත් දන්නේ නෑ. මොකද මේ අද බුදියන්නේ හෙට උදේ අර වැටි කරන්නම් කියලා. හෙට වෙනකොටත් ඔන්න හැන්ද වෙනකොට ඔක්කොම පච වෙනවා. ඔක්කොම කුණු වෙලා ආයෙත් පහුවෙන්ද උදේ නැගිටිනවා. ඉතින් ඒ විදිහට අපි මේ රූපෙට බැරි නම් රූපෙට වැඩිය සැප හොයන එක නාම ධර්ම වලට තියෙන වඩා සුඛයක් රූප වලට වැඩිය කියලා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ මහන්සි වෙන්නේ මේ සැප ලබා ගන්න කියලා කියනවනම් අලංකාරය සඳහා කරනවට වැඩිය මිනිස්සු සලකනවා ඒකට. මේ තකතිරුව තමයි තියෙන්නේ. සලකනවා යා මේ වේදනාව ආත්මය කරගෙන ජීවත් වෙන්නේ කියලා. රස වින්දනයේ සඳහා සංගීතය රස වින්දනය නොකරන අමනුෂ්‍යකී කියලා කියනවා. සංගීතය රසස්වාද නොකරන අමනුෂ්‍යකී මොදුට තේරෙන්නේ නැහැ. ගොරකෑ. ඉතින් ඒ නිසා ඒගොල්ල වේදනාව මුල් කරගෙන ජීවත් වෙනවා. ඉතින් ඒක මේ කුඩු ගහනවා වේදනාව මුල් කරගෙන ජීවත් වෙනවා. ඒ වගේ කිසි වෙනසක් නැහැ. මදේට පමාදේට තමයි කොහෙත් ලක් වෙන්නේ. ඒක ඉක්මවපු කට්ටිය සංඥාවල් සඳහා යනවා මේ ඩිග්‍රී එකක් ගන්න. එහෙම නැත්නම් PhD එකක් ගන්න. නමට අකුරු දෙකක් එකතු කරගන්න. අයියෝ ඒ රූප ලව් වෙන තැන් වලට එහෙම වැඩි හරිම කැතයි. ඔය පශ්චාත් උපාදී ආයතන වල තියෙන දේවල්. නැත්නම් උපාදී ආයතන වල තියෙන දේවල්. ඒ ඊර්ෂ්‍යා වගේ කියන දේවල් අත්‍යවශ්‍යයි. ආයේක දෙකක් නැහැ. හම්බ කරන මිනිහා නම් ඔය වැඩියෙන් බර උස්සලානේ හම්බ කරන්නේ. රූපේට නම් ඉතින් ඔය රූප සුන්දරි තරගයක් තේලා ආයෝ මේ පුරුෂයා තෝරලානේ කරන්නේ. වැඩ වෙන්නලා සංඥා වලට ගියාම බෙලි කැපිලිම තමයි. ඒකේ ආය කිසිම තැනක ඉන්න ඒ ආධ්‍යාත්මික කියන ආයතනයක ඉන්න කෙනකින් අහන්න බලන්න මේ කිසිම තැනක තියනවාද කියලා එහෙම බෙලි කපන්නේ නැති කතාවක්. පටන් ගන්නකොට නම් මේ ආයතනේ පිහිටෙව්වේ මානවයාගේ සුපසිතූ පිණිස තමයි. නමුත් ඒක දෙන වෙලාවේදී ඒකට කරන ඒ සංඥාවක් දීමේදී සම්මානයක් දීමේදී ලාභයක් දීමේදී සත්කාරයක් දීමේදී කරන ජඩ ෂට මායාවී වැඩ දිහා බලන්න නම් ආයතනට යන්නම ඕනේ. නිකන් වැස්සට කොට වුණා වගේ ගිහිල්ලා හරියන්නේ නැහැ. ඊළ පොඩ්ඩක් ඇතුළ බලන්න ඕනේ මුන්දාගේ කෙරුවාවල්. ඇත්තටම හරි අහිංසක මිනිස්සු. හරි අහිංසක මිනිස්සු එතෙන්ට ගියාට පස්සේ මේ සංඥාවක් ලබා ගැනීම සඳහා නට නැටිල්ල. ඉතින් මේ අපි මේ භාවනාවේ පැත්තට ගත්තොත් එහෙම මේ කාමයේ කාම සංඥාවක් බවට පත් කිරීම සඳහා අපි ගිහිගේ අතහරිනවයි කියලා කියනවනේ. අබිනිෂ්ක්‍මණය කියලා කියන්නේ මේ කාමයේ හේව නැල්ල දකින්න. ප්‍රകൃතිය රූපාකාරයෙන් තියෙන කාමේ නෙවෙයි.
ගුරුසු කාමේ නෙවෙයි, ඉන්ද්‍රිය බද්ධ කාමේ නෙවෙයි. ඒ කාම සංඥාව. ඉතින් කීයෙන් කී දෙනාට කරන්න පුළුවන් කියලා බලන්න. මේ සංඥාක ප්‍රතිස්ථාපනය කරන්න බෑ. බැරිකම නෙවෙයි තියෙන්නේ දුර්ලභයි. පබ්බජ්ජා දුර්ලභා පබ්බජ්ජා. ඉතින් කට්ටිය බලනවා මේ ගී වේදක නිවන් දකින්න ආවේ. නිවන් දකින්න බැරි පුළුවන්කම වෙන මේකක්. මේ සංඥාව වෙනස් කරගන්න බැරි. මේ කාමයේ වෙනුවට කාම සංඥාව ගන්න බෑ. ඊට පස්සේ කාම සංඥාව සාමාන්‍යයෙන් රූපේ මේ සාමාන්‍ය ගීගේ ඉන්න අයට වැඩිය තදින් බලපානවා නිවර්ණ වල බලපෑම භාවනා කරන මුළු ලෝකෙම අද්දක උස්සන පස්සෙන් පතට යන්නේ. මේ නිවර්ණ වලට බයි. ඒක පිළිබඳව කතා කරන දෙයක් නෑ. ඒක ඉතින් භාවනා කරන කීගේ අතහැරපු කට්ටිය තුල තමයි තියෙන එකට කියනවා නෙක්කම්මසිත දෝමනස්සේ කියලා. ඉතින් අපි හිතමු මේකට උත්තරයක් අහලා බුදුහාමුදුර කෙනෙක් පහළ වෙලා බුදුජානක දේශනා කෙරුවොත් මහණියෝ කාම සංඥාව කියන එක හොඳ දෙයක්. මොකද කාමයේ ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. හැබැයි ඕක කුෂ්ඨ රෝගයක් ඕක. ඕක ලුණු බොන්න වගේ වැඩක්. ඕක නැති කරන්න ඕනේ නිසි කල වයසේදී රූපෙකින්. ඉතින් ඒකයි අපි මේ රූප කර්මස්ථාන භාවනාව කරන්නේ. එහෙම නැත්නම් අපි කියන මේ කායानुපස්සනාව කරන්නේ. එතකොට ආයසරයක් අර කාමයේ වශයෙන් ගත්ත රූපය එහෙම නැත්නම් රූපං මේ අත්තා කියලා ගත්ත එක අත්තනිවා රූපං කියලා ගත්ත එක රූපස්මින් වා අත්තානං කියලා ගත්ත එක රූපවන්තං වා අත්තානං කියලා ගත්ත එක අරමුණට දානවා. ඒකල අරමුණ මේ කාම සංඥා දුරුවන් කරන ගත්ත ආනාපානයේ රූපේ ආත්මය කරගන්නවා අපි නැවතත්. ඒකේ හිත තිබ්බනම් හරි වැඩේ හරි. ඒ මොකද හේතුව මේ රූපෙට ගියාම කාමේශා කාම සංඥා දුරුවන් වෙනවා. එහෙම නැත්නම් මේ සතිය පිහිට මොහොතේ සියලු දුක් නැති වෙනවා. උපන්දාසිට කරපු පවු නැත සතිය පිහිටපු මේ ක්ෂණය කියලා. මොකද්ද වෙන්නේ? මේ අසබල් රූපේ මගේ හිත තියෙන කියලා දන්නවා. ඒතකොට දැන් අර ලෝකයක් රූප වෙනුවට ලෝකයක් රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කිය වෙනුවට මේ ආස්වාස ප්‍රසආස වායෝ පොට්ටබ්බ රූපෙට හිත දැම්මා. මම හිතනවා මේ වෙනකොට වැඩමුළුවට සම්බන්ධ වෙච්ච අත්ෝ ඒ මට්ටමට ඇවිල්ලා ඇති කියලා. ඉතින් එහෙම ආවනම් අපිට තේරෙනවානේ ඒක දැන් මම මේ විදියට කරලා දවසට තප්පර 10ක් 15ක් හරි හුස්ම රැලි 10ක් 15ක් හරි ඉන්න පුළුවන් ගතිය අම්මට අප්පච්චිට දෙන්න පුළුවන් නම් මොනතරම් අමාරුද කියලා. ඥාතීන් දෙන්න කොච්චර අමාරුද යාළුවන්ට දෙන්න කොච්චර ඒගොල්ලෝ හිතන්නේ අපිට වැරදිලා අපි මේ ලෝකෙන් පැනලා ගිහිල්ලා මේ හීනෙක මේ හිතලුවක පිස්සු වැටලා ඉන්නවයි කිය. මොකද ඒ අර රූපෙකින් මේ කියන්නේ ඉස්සල්ලාම අත්වාද උපාදාන වශයෙන් ගන්න පුළුවන් රූපේ කොටසක් අරගෙන ඒ රූපයකට හිත දැමිල්ලෙන් මේ ලෝකයක් කාමයේ අයින්කරන උත්තරයක් වෙයි අඩයක් වෙයි අඩ මේ පිවට් එකක් කරගන්න පුළුවන් වෙයි කියලා බුදුහාමුදුරට කවුරක්වත් හිතන්නේ නැහැ. ඉතින් ඒ අරමුණක් අල්ලගෙන ඒකෙන් කරන එක තමයි බුදුචාන් වහන්සේ සිද්ධාර්ථ කුමාර කාලෙත් හැබැයි කරගත්තේ ඔය සමත භාවනා කරන අයත් එක්ක. එතකොට බුදුචාන් වහන්සේ දැක්කා නැත්නම් සිද්ධාර්ථ තාපසතුමා දැක්කා මේගොල්ලෝ අර කාමේසා කාම සංඥාවට අයින් කරන්න ගන්න මේ රූපෙට මොන්න තරම් බැඳෙනවද කියලා. එතනම් මේක නිමිත්තක් කරගන්න මේක ආරම්මණයක් කරගන්න ආනාපානිය අල්ලගන්න ඇල්ලිල්ල කොච්චරද කියනවනම් එයා පුදුමාකාර අරූපී ලෝකයකට තරංග ගෙනියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකෙන් ගැලව ගන්න බැරි තරම් මේ රූපයකට බැඳිලා කාමේසා කාම සංඥා දුරුවන් කරන්න පුළුවන් ගතියදී මේ අත්දව්වට එන රූපෙට බැඳීම කොච්චරද කියනවනම් ඒ රූප ලෝකේ අරූප ලෝකේ ඉක්ම ගන්න බෑ යාට. ඒ තරම්ම ආනාපානෙ නැතුනොත් වහ කණ්ඩ හදනවා. අවිදින එක දැක් ගන්න බැරිනොත් වහ කණ්ඩ හදනවා. පිම්බි මැකිලි මිල්ලලා ඒක හම්බුනේ නැත්නම් බොහොම කලබල වෙනවා. හේතුවක් තියෙනවා ඒකේ ලැබුණොත් කාමේසා කාම සංඥාව නැහැනේ. නමුත් මේ අල්ලා ගන්න රූපයට බැඳෙන බැඳිල්ලත් මම එන්න හදන වෙන කතාවකට. නමුත් බැඳෙන බැඳිල්ලත් නැවතත් සැරයක් මේ ආනාපාන රූපේ මගේ ආත්මය කරගෙන රූප ආනාපානේ තියෙනවනම් සතිය තියෙනවා කියලා හිතාගෙන. සතිවන්ත නම් ආනාපාන තියෙනවා කියලා හිතාගෙන අර ඒ අරමුණත් එක්ක අර හතරාකාරයෙන් කී ආකාරයක හරි බන්ධනයක් හදාගන්න. කාටර කිව්වොත් එහෙම මට ආනාපානේ පේන්නේ කියලා ආවෝ මේ මනුස්සයා මහා පුදුමිනියෙක් නේ උට ආනාපානෙවත් පේන්නේ නැහැ. අයියෝ මට නම් එහෙම නැහැ. මං තෑයින පොරක්
මට ආනපානෙ පේනවා. හැබැයි මුලමෙදාගේ පේන්නේ නැහැ. ඔහොමම කිය අර ඒකත් එක්ක කතන්දර ගොතන හැටි. ඒක තියෙන ඉතින් සාමාන්‍ය භාවනා ලෝකේ විතරයි. ඒක මම අවුරුදු 40ක් ජීවිතේ වගේ දැන්. ඉතින් එහෙම ඉන්නකොට මේ සිද්ධාර්ථ තාපසතුමාට තේරුණා මේ රූප කාමයක් මෙච්චර විශාල කන්දක් කාම සංඥාවකින් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් නම් ඒහා සූක්ෂම වූ මේ කාම සංඥා රූපයෙන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් නම් මේ රූපේ අල්ලාගෙන මුළු ලෝකෙම හරියටම කාමයේ අල්ලාගත්තා වගේ නෙක්ඛම්ම සිත ගීගත හරුවට විඳවනවා. මේ රූපේ රූප සංඥාවකින් ප්‍රතිස්ථාපනය කරන්න බැරිද? එතකොට ඒ රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරන එක තමයි අනිච්චං කියලා කියන්නේ. ඒක නිතරම වෙන දෙයක් මේ බුදුහාමුදුර හදපු දෙයක්වත් ලෝකේ තියෙන එකක්වත් නෙවෙයි. ඒකට විරුද්ධව අපි කොච්චර ඉන්නවද කියලා බලන්න. මම මේ ගොඩ එන්න උදව් කරපු මේ ආනාපාන රූපය අනේ අම්මේ ඒක මගේ ආත්මය කරන ඒක මගේ ප්‍රාණය කරගෙන ඒක අනුන්ට දීලා මට ඒක තියෙනවා කියලා කෑ ගහගෙන ඉන්න කෙනෙකුට මේ රූපය රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය වෙන එනකොට කිසాగොත්තිමගේ දරුවා මැරෙන එක සිම්පල්. මොකද එයාගෙන් තමයි මුළු ආත්මෙම හැදිලා තියුනේ මෙයාට. දැන් දරුවා මැරිලා. මෙයාට හිතා ගන්න බෑ. එහෙම වෙන්නේ කොහොමද මේ හුරතල් වයසේ මේ දරුවා මොන කර්මයට මැරෙන්නේ? දර කර්ම රැස් කරන පටන් අරගෙනත් නෑ මේ ළමයා. කොහොමද මැරෙන්නේ? ඒ වගේ මේ ආනාපානෙ මුල් කරගෙන සතිය පවත්වපු එකනට ආනාපානෙ දෝෂයක් දකින්න, ඒක විනාශ වෙන බව දකින්න, ඒක වෙන දෙකින් ප්‍රතිස්ථාපනය වෙන බව දකින්න, ඒතිෙද්දි සතිය තියෙන බව දකින්න, ඒ සතියත් වෙනස් වෙන බව දකින්න, ඒ සතියත් අනිත්‍ය බව දකින්න. ආන්නේ වගේ මේ රූපේ රූප සංඥාවකින් ප්‍රතිස්ථාපනය කරන වෙලාව භාවනා ජීවිතය තාමත්ම මායාකාරී අවස්ථාව කියලා කියනවා. එදින් තමයි මානසික රෝගයි කායික රෝගයි ඔක්කොම කට්ටියට එන්නේ. ඒ ටික සාමාන්‍යයෙන් ථේරවාද බුද්ධ ආගමේ අත්වාද උපාදානවල මේ සංඥාව අල්ලාගෙන කතන්දර කොටන ගෙතිල්ල විදර්ශනා උපක්ලේශ වලට වැටෙලා නැහැ. විදර්ශනා උපක්ලේශ 10 තියෙන්නේ රූපේ සහ වේදනා දෙක අල්ලාගෙන විතරයි. ඥාන පීති ඕභාස පීති පස්සද්දි උපේක්ඛා පතිට්ඨිත ඔන්න වගේ නන් 10කින් පෙන්වන්නේ රූපේ සම්බන්ධ පටලවා වර්ධවටහා ගැනීම වැරදි දේ හරි දේ විදියටත් හරි දේ වැරදි විදියට. නමුත් සංඥා පිළිබඳ නැහැ. මේක මහායාන බුද්ධ ආගමේ ඔය සූරංගම සූත්‍රයේ 10ක් තැන් පෙන්නනවා. මේ සංඥාව පටලවා ගන්නට මේ රූපේ රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරනකොට මොන තරම් පටලවිලි වෙන්න පුළුවන්ද? ඉතින් එහෙම වෙනකොට යාට පේනවා රූපේ නම් ආත්මේ නෙවෙයි, රූපවන්ත නැහැ ආත්මේ, රූපේ ආත්මයක් නැහැ. ඒක නම් ඇත්ත. ඒක වෙන්න පුළුවන්. ඊට පස්සේ වේදනාවෙත් නැහැ. ආත්මේ සංඥාවේ නම් තියෙනවා. ඉතින් මේ දේවවාදී කෙනෙක් කතා කරලා බලන්නකෝ. ඒගොල්ලෝ මේ සංඥාවක් අරගෙන ඒ සංඥාව ගහපා දෙන්න හැටි. සංඥාව තියෙන මනුස්සයාට විතරයි ආත්මයක් තියෙන්නේ. අනිකුත් සංඥාවේ නැයි කියන කොච්චර මරුවත් මිනිස්සු භාගයක් මරපු තරම්වත් අකුසල් වෙන්නේ නැහැ. නමුත් සංඥාව තමයි ආත්මය කියලා කියන්නේ. ඒක මට හීනෙන් තමයි මම දැක්කේ. අන්නතර ගූඪ පොතේ තමයි තියෙන්නේ කියලා සංඥාවේ ආත්මය තියෙනවා තිබ්බොත් එයා දන්නවා එයා අපේ ආගමේ. එයා මේ ඇදහිීම තියෙන කෙනෙක්. එහෙම එක්කෙනෙක් මැරුවොත් මුළු මානවය මරුවට වැඩිය පව් සිද්ධ වෙනවා. මේ සංඥාව ආත්මය කියලා බාරගන්න මේ සංඥා මාත්‍රකින් කියන බ්‍රහ්මයා ඉන්නවයි කියන සංඥා මාත්‍රකින් කියන දිව්‍යයන් වහන්සේ ඉන්නවයි කියන අල්ලාහ් ඉන්නවයි කියන කෙනෙක් තවත් එහෙම කෙනෙකුට මරන්නයි තියන්නේ. මරන්න පුළුවන් අදහන් නැති කෙනෙක්. මොකද ඒ කට්ටිය ආත්මයක් නැහැ. ඉතින් ඒව පිළිබඳව කතා කරනකොට අපි දෙමළ සිංහල යුද්ධය ගත්තොත් දෙමළ මරුවට ප්‍රශ්න නැහැ. මිත්‍යා දෘෂ්ටිකයි. ඒක නිසා අපි උප්පත්තියත් එක්කම හදාගෙන තියෙනවා මේ සංඥාවක්. මේ දෙගොල්ලම අපි ආවේ ඉන්දියාවෙන්. අරගොල්ල දක්ෂිණ ප්‍රදේශය අපි උත්තර ප්‍රදේශය කියලා හිතනවා. ඇවිල්ලා මේ දූපතක් අල්ලගෙන එන්ටෙසලා හිටපු යක්ෂ ගෝත්‍රිකයෝ මරලා දාලා දැන් අපි අල්ලගත්තා. දැන් අල්ලගත්තා පස්සේ අපි මරලා තව කෙනෙක් අල්ලගන්න ඉතින් ඕකනේ ක්‍රමේ.
ඉතින් ඒකට ඒ ද්‍රවිඩයන් එන්න පටන් ගත්තා. හොඳ වෙලාවට ඔය අපේ පවතින රණ්ඩුව නිසා මොංගල් කාර්ය අපි ආවේ නෙමෙහිට. මොංගෝලියන්ස් ඇවිල්ලා විනාශ කරුනේ නැහැ. ඒගොල්ලෝ මුළු බුරුමෙම විනාශ කරා. හැම තැනම රාජධානි පිටේව මුළු බෞද්ධ ස්ථාන ඔක්කොම කඩලා නෙවෙයි ධාතු හොරකම් කරන්න කියලා ගෑනු දූෂණය කරලා වැඩ කරා. ආවේ නැහැ මොකද අපි අතර රණ්ඩුවක් තියෙනවනේ. ඊට පස්සේ පෘතුගීසි කාර්යය ලන්දේසි කාර්යයත් එක්ක අපි රණ්ඩු කරපු නිසා මුස්ලිම් මිනිස්සු ආවේ නැහැ මේකට. මුන්සුමාෂයිලා සිංහල ගෑනු කසාද වෙනකල පුවක් ටිකක් අරගෙන ගිහිල්ලා ඒ කප්පරකට පුවක් කිය හිටිය මිසක් රට අල්ලා ගන්න බැරි වුණා. ඊට පස්සේ ඉංගලන්ත කාර්යය ආවා. ඒ වුණත් අර අපි ළඟ තාම මේ පෘතුගීසි කාර්යයට, ලන්දේසි කාර්යයට, එංගලන්ත කාර්යයට, දෙමළ මිනිස්සයාට ඒ සංඥාව අල්ලාගෙන දකින්නකොට මරණ සයිස්යකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ කට්ටියත් කියලා තියෙනවා සිංහලයා මරලා හැම ගහලා හැමින් සපත්තු හදන්න ඕනේ කිය. ඉතින් එවැනි දෙයක් ගියාට පස්සේ මේ මිනිස්සයා කොච්චර දක්ෂ ඉංජිනේරුවෙක් වුණත් එයා බලන්නේ මේ අරයා මරන්නනේ. මේ සංඥා විපල්ලාසයක් තියෙනවා. මේ සංඥාවත් ලෝකෙම්මයි දාන්නේ. මෙයා සිංහල, මෙයා දෙමළ, උප්පත්තියේදී ඔය මොන හරුපයක්වත් නැහැ. නමුත් ඒකක් අල්ලන අද තියෙන මේ ભેද, නිකාය ભેද, දේශපාලන ભેද, ආර්ථික ભેද, පන්ති ભેද, ඔවත් එක තියෙන සටන ගත්තොත් මානවය ලද්දාපටම ඔය සටනෙත් එක්ක ඉඳලා තියෙන හටන් කාව්‍ය කියලා එකක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ශාස්ත්‍රීය කුලේ. ශාස්ත්‍රීය කියලා කියන්නේ කඩුව තමයි තියෙන්නේ. ඉතින් ඒ සටන්කාමී ගතිය බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයට පහර දෙනකොට තිබිලා තියෙනවා. බ්‍රාහ්මණයට කැත්තෙන් පොල්ලෙන් නෙවෙයි සංඥාව අනුව පටලවාගෙන තියෙන හැටි විස්තර කරලා දීලා තියෙනවා. ඒ බ්‍රාහ්මණ කට්ටියගේ පොත්වලට වැඩිය බුද්ධ ධර්මයේ පොත් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට හතුරු ඉඳලා තියෙනවා. ජීවිතේට. නමුත් මේ උපාදාන සූත්‍රය පෙන්වන්නේ එහෙව් ලේසහිත බුදුරජාණන් වහන්සේට ප්‍රථම පළවෙනිම දකුණත් සව්වෙච්චි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ওই කියන බ්‍රාහ්මණ ආගමේ ඉඳලා තියෙන්නේ. දෙන්නම මේ මධ්‍යම ප්‍රතිපදා විස්තර කරලා මේ වගේ මේ සංඥාවකට පටලැවිලා උදේ ඉඳලා හැන්ද වෙනකන් අවු කන්නාඩි ටිකක් දාගත්ත කෙනෙක් වගේ අන්ධකාරය දැන් වහිද්දන්නේ නැහැ කිය ඉන්න ලෝකෙක මේ සංඥාව නිසා තත්ත්වවාද උපාදානයක් වෙන්න පුළුවන්. වෙනවා. ඒක දැකපු දවසේ ඒක නැත්තම් පුළුවන් වුණොත් ඒක ඒ සංඥා විපල්ලාසෙ තේරුම් ගන්න මේක නිට්ටය සුඛ සුබ දෙයක් වශයෙන් ගන්න විපල්ලාසය නැත්තම් සංඥාව මමෙක් ඉන්නවනම් සංඥාවක් තිබිය යුතුය. සංඥාවක් තියෙනවනකට මමෙක් ආත්මයක් තිබිය යුතුය. ආත්මේමයි සංඥාවයි ආත්මේ කරන්න කියලා ඒ අරගත්ත දේ විස්තර කරන්න ගියොත් ඔළුව නෙවෙයි කොණ්ඩේ නෙවෙයි ඔළුව ක්‍රේල් වෙනවා. ඒක නිසා ෆිලොසොෆි වල එහෙම නැත්නම් කියන දර්ශන වේදී ඕක කරනවා. ඒක තන්නේ කර්ම චින්තාමේ. කිසිම ප්‍රායෝගික පැත්තක් නැත්තේ නෑ. ඒ වගේම මේ සුතමේ වශයෙන් අහලා බේර ගන්නත් බෑ. ඒ චින්තනය කියලා වෙන විෂයක් තියෙනවා. ඒ විෂය බයලජ්‍ය දෙක නෑ. ඕන දෙයක් වෙන්න පුළුවන් නොහිටවන වෙන්න බව සාකච්ඡා කරන්න පුළුවන්. ඒ ප්‍රසිද්ධ වේදිකාවේ කතා කරන්න පුළුවන්. ඉතින් ඒක දේව ආධ්‍යාගම වලට විරුද්ධව යනවා. ඒ වගේ මේ සංඥාවකයි මේ යන්නේ කියන එක චින්තාමය ඥාන කියන එක ඒගොල්ලන්ට වස. ඔය ෆිලොසොෆි කරන ඉගෙන ගන්න මේ භාවනා කරන්න කියලා කල්පනා කරන අයට කිව්වොත් ඔයාව කරගෙන ඉන්නේ භාවනාවක් නෙවෙයි කල්පනාවක් කියලා පුදුමාකාර තරහ යනවා. කියන්න බෑ. මොකද මේ අහන හැම වචනයක්ම ඔළුවේ තියාගෙන භාවනා කරනකොට ඒකෙන් බලන්නේ. මේක තමයි අනිත්‍ය. මේක තමයි දුක. මේක තමයි අනාත්මය. මේක තමයි ඔත්තවාද උපාදාන. මේක තමයි සංඛාරූපේක්ඛා ඥානෙ. මේක තමයි උද්‍යප්පේ ඥානෙ කියලා අර මොනවදෝ සංඥා ටිකක් අහුලා ගන්නවා. ඉතින් කිව්වොත් ඒක කොහොම තමයි කවුරු පටන් ගන්නෙ කොහොම තමයි. ඉස්සලා සත්‍යානුරක්ෂණය කරලා ඊට සත්‍යානුබෝධයට ඇවිල්ලා සත්‍යානුපatti වෙන්න ඒ දැකපු එකම ලක්ෂ කෝටි වාරයක් කරන්න බෑ. ඒ වාට බෑ. හෙට උදේ වෙනකොට මට වචනයක් ඕන. මේකද
උද්‍යප්පේ ඥාන. මේකද සංකාරූපේක්ඛා. මේකද අත්වාද උපාදාන කියන්නේ. මේකද සංඥාව කියන්නේ කියලා ඒ දේ තහවුරු කරගන්න කියන්නේ සංඥාවක තියෙන අනිත්‍යතාවය පිළිගන්නව වෙනුවට මම මේ හිතන එකමද ඔව් කියන කෙනෙක් දැක්කොත් සංසාරේ යාළුවෙක් දැක්කවා. බුද්ධු අම්මේ අපි දෙන්න සමාන අදහස්නේ තියෙන කියලා දෙන්නටම එක විදියට පිස්සු. අමාන භාගයට පිස්සු කට්ටිය ඔක්කොම එකතු වෙනවනේ. මේ කියන්නේ අරපයිත්‍යන් කියලා දෙමළෙන් කියන්නේ. භාගයට පිස්සු. සබ්බේ පුතුජන උම්මත්තකා වගේ කියන වචන කියලා තියෙනවා. නැත්තම් අන්ධ භූතෝ අයං ලෝකෝ කිය. ඉතින් ඒ නිසා මේ සංඥාවක් අල්ලගෙන නටන නැටි දිහා බලනකොට ඒ වගේ මිනිස්සුත් එක්ක කතා කරන්න ගියාම මේ දැන් මේ කියප එක මේ නෑ කියන. තරුවචනාංශෙට එහෙම එකක් නෑ. තරුවචනාංශෙ මේ ඉස්සර කියෝ පස්සට කියලා මේ ඕක කියප එක නෑ කියන්න බෑ. මොකද එහෙම එකක් නෑ මේ තරුවචනාංශ කියන්නේ මේ සංඥාවට කියලා එකක් මේ රූපෙට කියලා අපි හදන්න හදනවා මේ තරුවචනාංශිකේ ධාතුන් වහන්සේලාට වන්දනා කරන්න කියලා. ධාතු චේති කියලා මොන තරම් දෙයක් කරනවද දැන් ඔය තීන ධාතුන් වහන්සේලා එකතු කිරුවොත් මිනිස්සෙක් නෙමෙයි වේබාර පර්වතයක් හදන්න පුළුවන්. ඉතින් අපි ඔක්කොම මේ දකින එක මේ සරුවඥ ධාතු නැත්තම් ශ්‍රාවක බෝධීන් වහන්සේලාගේ උන්වහන්සේලාගේ ධාතු කියලා මේ වතින්නේ මේ රූපයක්. ඒකිටින් බුදුරජාණන්සේ උද්දේශික පාරිභෝගික ශාරීරික කියලා දීලා තියෙනවා. නමුත් මේ ධාතු චේති වන්දනා වෙනකොට ධම්ම චේති වන්දනා කරන්න කිව්වොත් සතිපට්ඨානේ වඩන්න කිව්වොත් ජීක බුද්ධ ධර්මයට විරුද්ධ වගේ කියලා කතා කරන මේ බුදුහාමුදුරට විරුද්ධව කතා කරනවා කියලා. ඊයර සංඥාව රූපෙට දුන්නොත් ඔන්න ඔක්කොම ප්‍රශ්න ඉවරයි. ගෙදරට සරුවඥ ධාතුන් වහන්සේලා නමක් තැම්ප බඩම්ම ගත්තොත්. නැත්නම් මේ පන්තලේ චෛත්‍යයට සරුවඥ ධාතුන් වහන්සේලා වැඩියොත් ආප්පා මේ භාවනා කරන එක මේ සලුවක සාදාලා දුවනවා බලන්නකෝ දන්ත දාසුන් වහන්සේලා 4 නම වැඩලලු. ඕ පොලිමේ යනවා. ඉතින් අර කුමාරතුංග මුනිදාස මහත්තයා ලියලා තියෙනවා මේ කුමාරතුංග මුනිදාස මහත්තයා එක දවසක් ඔය මේ පානදුරේ පැත්තෙන් පාට ආවලු කොහෙද යන්න. යනකොට හොස්ස කරන බැලු වස්වල සෙනගලු. ඉතින් නාකිය කීටලු හැරිමිටක් කරුවල මාමේ මොකද මේ? ඇයි මහත්යෝ කොහෙද හිටියේ ඔච්චරලා බුදුහාමුදුර වැඩලනෝ කැලණි පන්සලට. ඉතින් මේ වන්දනා කරන්න යන පිරිස කියලා. අම්මද බොල කියලා. ඉතින් මෙහත් මේ පැත්තට යන්න හදන්නේ මේ බසයක් ඇවිල්ලා නතර කරන්න මිනිහෙක් දකින්නකොට නතර කරන්නේ. දැන් වාගේ ප්‍රයිවට් බස් තිබෙන්නේ නැතුව ඇති ඒ කාලේ. ඉතින් අර මේ කවුරු හරි බහින්න වුමනාට හරි නතර කරපු වෙලාවේ අර නාකියා ගිහිල්ලා එල්ලුනාලු මේ පොල්ලේ. ඇතුලේ ඉන්න එකේ දීපුවාම එකක් මේ මගුල් නාකියෙක් ඇවිල්ලා බුදුහාමර බලා ගන්න යන්න විදිහ බෑ කියලා ගහපුවාම නාකියා නහයෙන් කටිලේ දාගෙන වැටෙනවලු බස් එක වාඩි. කුමාරතුංග මුනිදාස බැලුවා නේ මේ මිනිහට දැන් උපස්ථාන කරන්න ඕන කියලා ප්‍රථමාදාර කර ඉන්නකොට පිටිපස්සෙන් එක්කෙනෙක් ඇවිල්ලා අත තියලා කිව්වලු කුමාරතුංග මම තමයි බුදුහාමුදුරෝ උඹ විතරයි බුදුන් දැක්කේ මම එන්න තමයි හිටියේ මං එන්නේ නැහැ ලංකාවට කිව්වා. මේ යන මිනිස්සු යන්නේ බුදුන් බලන්න නම් මේ නාකි මිනිස්සයා එලවලා ඌට පයින් ගහලා ලේ දාගෙන වැටෙන්න ගහලා උන් කොහෙද යන්නේ? හඩු ගඳ බලන්නකෝ මේ දේවල් කරන්න යන මිනිස්සු අතර තියෙන. එහෙම නැත්නම් ඒකෙන් සැපක් ලැබෙනවයි කියලා අපි කතෝලික කෙනෙක් බුද්ධ ආගමට හරව ගත්තාම අපිට තියෙන සතුට මුස්ලිම් කෙනෙක් එහෙම ආවොත් එහෙම බැරි වෙලාවත් ආවොත් එහෙම බුද්ධ ආගමට කියලා ඌ ඇවිල්ලා ආයි ඕගොල්ලෝ බුද්ධ ආගමේද කියලා. මොකද අපි කරන්නේ විකාරනේ. මුස්ලිම් කෙනෙකුට ආවොත් බුදුම හිතේ. මේ ඒකයි සුදු කට්ටිය පැවිදිච්චම අවුරුදු 3යි ඉන්නේ. මේ කොරණ කට්ටියගේ කෝලන් ටික පේනවනේ මේ ඇවිල්ලා මේකද බුද්ධ ආගම කියන්නේ කියලා. එමිස් වෙන්නේ මේ භාවනා කරන එක මෙහෙ කරන්නේ සුද්දෙක් ආවුවාම ඔය වෛශ්‍ය අවෘත්තිය කරනවා කුඩු ටික විකුණ ගන්න හදනවා. ඉතින් උන් සමහරලාට එන්නේ මේ මිනිස්සු ඔක්කොම රහත් වෙලා ඇති මේක ධර්මද්වීපේනේ අප්පා. අහිල්ල බැලින්නම් මෙන්න තියෙන සෙල්ලම්. ඉතින් මනසේ සංඥාවට මොකද වෙන්නේ බලන්න. ඒ මනස මොකද්ද හිතන්නේ බලන්න මේ බෞද්ධයෙක් හැසිරීම කියලා. තනදා වහන්සේ වන්දනා කරලා එළියට බලනකොට සෙරපු දෙක උස්සලා. ඔන්න අපේ බුද්ධ ආගම. ඉතින් එවැනි සංඥාවකට අපි මේ මිනිස්සු තලාපෙලා හෙලා තලාගෙන කතා කරන්න ගියාම අපිට පේනවනේ ඒක කොච්චරක් මේ සංඥාව අල්ලා ගන්න ඕනද අත්වාද වශයෙන් මේ සංඥාව මමය මගේ මේ සංඥාව
නැත්තම් මම ඉන්නවනම් සංඥාවක් තියෙන්න ඕනේ. සංඥාවක් තියෙන එකට මමෙක් ඉන්න ඕනේ. ওই කුණු අරබනේ අධ්‍යාපනය කියන්නේ. අපි රසායන විද්‍යාලයේ ඉතින් හරියට තියෙනවා බේජ් ආදි ගොඩක් තියෙනවා උපකරණ ගොඩක් තියෙනවා භෞතික විද්‍යාවට වැඩි. ඉතින් ඒකම හැම ටෙස්ට් ටියුබ් එකක්ම තියන්න ඕනේ ඒ කූරේ නමලා තියන්න ඕනේ. හැම බීකරයක්ම තියන්න ඕනේ මේකේ. ආධාරකයක්ම තියෙන්න ඕනේ මේකේ. ඉතින් අර ළමයි 30ක් විතර ඇවිල්ලා ලැබ් එකට ගියාම ඉතින් ලැබ් බොයි කෙනෙක් ඉන්නවා. උට ඉවර කරන්න බෑ වැඩ. දාපු තැන්වල ගියේ නිසා බෝඩ් එකක් දාලා තිනවා. හැම බඩුවකටම නිසි තැනකොත් නිසි තැනට හැම නිසි තැනටම බඩුවකුත් ඇත. මේක බලපෙලා මට හිතෙනවා කොහොමද දෙයයන්ාන්සේ මහපු ලෝකයක් වගේ. හැම බඩුවකට නිසි තැනකොත් හැම නිසි තැනකට බඩුවකුත් ඇත. හැබැයි මම ඔච්චර හිටියා මට බඩුවක් හම්බුන්නේ නැහැ. මට නිසි බඩුවක් හැදිලා නැහැ මේ ලෝකේ. ඉතින් ඔය වගේ જાතිනේ අපි මේ සංඥා කියලා මේ උගන්වන්න හදන්නේ. මයි ළඟ නැත්තර මෙහෙම එකක් ඇත්තෙම නැහැ. මම ගිය තැනක හැම තැනම බඩු. ආවුද හැම තැනම. මන්නේ එහෙම කරන්න එපා මම මේ කිව්වට. මම මේ කියන්නේ ওই සංඥා විපල්ලාසික තියෙන හැටි. ඉතින් අම්මා නම් දැනගෙන හිටියේ අපේ අම්මා නම් මේක කවදාකවත් මහත් එක්ක කරන්න බෑ කියලා. ඒ වුණාට අම්මා කැමතියි. ඒ වගේ මේ ඔලොමොල කෙනෙක් ඉන්නවට ඉතින් ඒ නිසා මේ සංඥා විපල්ලාසෙට ගියාම පේනවා මේ හැදුනයි කියන මිනිස්සු මේ අපිට ක්‍රම උගන්වන්න දෙන මිනිස්සු geditta marragati ලෝකෙට පරකාසි. ඕකල්ලාගෙන තමයි මේ චරිත හදාගන්න හදාන්නේ. එහෙම නැත්නම් මේ සංඥාවක් හදාන්නේ මහන්සි වෙන තරම්. මං කියන්නේ ඒක හැදෙන්නේ නැහැ කියලා දැන් සරුවච්චන් ආශ්‍රයයෙන් පිරුණම් පාඩත් අවුරුදු 2000 ගාණක් ගිහලා බලන්නකො තාම ඒ අපි ළඟ තියෙන මේක ආවේ බුදුහාමුදුරුවෝ ඔය වගේ මේ කැම්පේන් කරලා මාකටිං කරලා ඇඩ්වර්ටයිස් කරලා නෙවෙයිනේ. අද ඒ ටික හරියන්නේ නැහැ කියලා බෞද්ධ හරි කනගාටු වෙන්නේ ඉන්නේ. ඔය බටහිර ලෝකේ තියෙන ක්‍රමවසා වේද අරගෙන ඇවිල්ලා මේ මාකටිං පාර දාගන්න. සංඥා ඒක මම කරා ගන්නවා නැත්නම් අවුට්සෝස් කරලා හරි ගන්න. ඒ සංස්කාර වලට ගියාට පස්සේ මගේ කෙරුවාවල් මම හදපු දේ මම ලියපු පොත් මගේ නිර්මාණ මගේ සොයා ගැනීම පේටන්ට් රෙකෝඩ් කරගෙන සංස්කරණය කරනවා. මේ තියෙන ලෝකේ හරි නෑ. ඒකට මේ පරිේශන. ඒසනා කියන්නේ සොයා යෑම. සාමාන්‍යයෙන් ඒසනා කියලා කියන්නේ ආහාර සොයා යෑම. පරිේශනා කියලා කියන්නේ සොයා යන ක්‍රමේ හරි ගියොත් ඒකම නැවත කරනවා. අපිට දඩේෙන් නම් මේ කැම ලැබෙන්නේ අපි දඩයක් කාර්යයක් වෙනවා. මාළු බෑබෙන් නම් ළමෙක් මේ කැමක් හම්බෙන්නේ මාළු කාර්යයක් වෙනවා. ගොවිතැනෙන් නම් ගොවිතැනක් කරනවා. එක ජීවන රටාවල් සකස් වෙනවා. එනවා සංස්කරණය වෙනවා අපි. ලෝකේ සකස් කරනවා. අපි සංස්කරණය වෙනවා. ඒකට උපකරණ ආයුධ හදනවා. උඩින් ඉඳලා හැන්ද වෙනකම් ඕක තමයි කරන්නේ. ඒ සංස්කාර ආත්මීය කරගෙන මේ මම හදපු දෙයක් මේක. මේක මගේ නිර්මාණයක්. මම තමයි මේකේ ආධිකත්‍රුන් වංශ. මම තමයි නිර්මාපක කියලා. අයියෝ ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ බුරිදත්ත ජාතකයේදී දැන් මේක මේ ලෝකය දේව නිර්මාණයක් නම් හිතන්නකෝ. එතකොට ඒ ආත්මෙදී බ්‍රාහ්මණ ධර්මයක් මේ කියන්නේ. දේව නිර්මාණයක් දෙවියන්වහන්සේ තමයි ඔක්කොම කරන්න කියලා ඒ පොඩි තේරෙන කාරණා සිද්ධ වෙන එහෙම එකක් නැහැ කියලා. ඉතින් ඒකලා කියනවා බුරිදත්ත ජාතකය කියන්නේ මේ තා බුදු වෙලා එහෙම නැහැ. කියනවා මේ මුන්ද නිර්මාණය කරපු මේ ලෝකේ මේ තරම් මායාව, මේ තරම් මුසාව, මේ තරම් වංචාව තියෙනවා නම් මේක නිර්මාණය කරලා තියෙන එකට කියන්න තියෙන විනාශයක් කරලා තියෙන. කියන්නේ නිර්මාණය කියන්නේ හොඳ දෙයක් හදන එක. විනාශය කියලා කියන්නේ තිබුණ දේ නැති කරලා. මේකට කියන්න ඕනේ මහා නිර්මාපකයන් නෙවෙයි මහා විනාශකයයි කියලා. හදලා තියෙන කිසිම දෙයක් බලන්න පිළිවෙලට තියෙන දේ එකම මිනිස්සෙක්වත් ලෙඩ නැති එකක් නැහැ. අහෝ නිර්මාණ කෞශල්‍ය. යේන ලෝකං විනිර්මිතා. ජගත්‍යස්මින් සුවිපුලේ ස්වස්තතෝණයි කෝපි ලබ්යති. අහෝ උන්දගේ නිර්මාණ කෞශල්‍ය. යමෙක් මේ ලෝකේ විශාල මේ ලෝකෙම වන එක මිනිස්සෙක් ස්වස්තතාව ඇතුවමවල නැහෙනි. ඕක මවුපික අනිවාර්යෙන් ලෙඩෙක් වෙන්න ඕන කියලා කියන නිසා. එනිසා මේ යමක් හදලා මේක මම හැදුවේ කියලා කියනවනම් ලෝකේ තියෙන තාක් දුක් නම් මේ දේ මගේ කියා ගන්න මනුස්සයාට මේ සංස්කාරයේ අණු ආත්මයක් හදා ගන්න හදන මේ මනුස්සයාට මේ වෙන ව්‍යසනය මේක පිළිකාවක් පොඩි ළමයින්ට උගන්වන්න එපයි කියලා දෙමාපියෝ කියනවා.
මොකද පොඩි ළමයි නිර්මාණශීලී කරන්න ඕන. පොඩි ළමයි ප්‍රගතිශීලී කරන්න ඕන. ඒසා බුදුජානක වහන්සේ ප්‍රගතිශීලී ශාස්ත්‍රුන් වහන්සේ කියලා කිව්වහම මට උඩු සාහිත්‍ය සම්මාන දෙනවා. මුසර්වඥාන්සේ දේශනා කරන්නේ යේ ලෝකේ උපාදාන චේතසා අදිඨානාබි නිවේසානුසයාතේ පජහන්තෝ විරමතිනි උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා. මේ චේතසා අදිෂ්ඨාන ඒ දේශීර මතහරින අඩු ගානේ රුචි අරුචිකන් දෙකත් අතාරින්න ඕනේ. එහෙම නැත්නම් මේ අපි සංස්කාර කියනවා නම් අපි නිර්මාණ වලට සහ ප්‍රගතිශීල සබ්බී සංඛාර දුක්ඛ කියලා හිතා ගන්නකො. අපි යම සංස්කරණය කරන්නේ සියල්ලම දුක පිණිස වෙනවා. එදී අපිට කියන්න වෙනවා නොකියා යමක් නොකර ඉන්න බලන්න පොඩ්ඩක් කියලා. ඉඳගෙන හුස්ම ගන්න එපා, වැටෙන හුස්ම බලන්න. මේ වම දකුණ කියලා මාච් පාස් කරන්න යන්න එපා. එහෙම කෙරුවට කමන්නේ මුලදී පස්සේ නිකන් ඉබේ වෙන හුස්ම දිහා බලන්න. ඒ වගේම බත් කනකොට හොඳට බලන්න ඒ බත් කන එක වෙන හැටි මේ පෙරේතෙක් ගොදුරක් ගිලිනවා වගේ. දත් නදිනකොට, ඩ්‍රයිවිං කරනකොට, ගමනක් යනකොට මේ දෙයට මෙහෙ වෙන හැටි මේ සංස්කාර ටික තමයි මම කියන්නේ කියලා. ඒකෙන් ආත්මවාද හදාගන්නේ මම තමයි පොර මමයි කියලා. මට පුංචි කාලේ මතකයි. මේ සංස්කාර පිළිබඳ අවබෝධ කරන වයසක නෙවෙයි මම හිතන්නේ අවුරුදු 3ක් 4ක් විතර ඇති වයසේ. අපි කැලේ ඇවිදිනකොට අපි ඉඩම තිබුණා ඒ ඉඩම් වල මායින් අපි දන්නෙත් නැහැ. යනකොට මේ දිවි කොට කඩන වටනවා. ඉතින් කෑකොසන් ගහගෙන අපි වයින්කොට මේ අපි ළඟ හිටපු පොඩි ළමයිගේ මේ ඇඟට කෑවා දිමිය කෑවා. ඉතින් දිමිය කනවා කියන එක ඇත්ත ලොකු දෙයක් නෙවෙයි. ඒ දිමිය කනකොට ඇඟ මිරිකලා උගේ අර තියෙන සිට්‍රික් ඇසිඩ් එක ගහනවා ඉන්ජෙක්ෂන් එකක් ගහවගේ ඇතුළට. ඉතින් එතකොට පොඩි අය වෙන්නදි කවුරු හරි කතා කරලා කිව්වා මේ ඔය දිම්බියා පේ කෑවට දිම්බියටත් විස වදිනවා කිව්වා මිනිස්සයාගේ. එතකොට පොඩි අය කියනවා මම දුන්නලු දිම්බියන්ට ඇති වෙන්න විස. මට තේරුණාලු කියලා ඌ ඒ අර දිමියට විස වැදිනවා කියන එක දැන් මෝ ඇඟට අරගෙන කියනවා ඒ දිමියා මට ගහන්න මං ඌට විස දුන්නයි කියලා. මට ඒක පාට කල්පනා වුණා යකෝ මේ මොනවා හරි මිනිස්සුෙකුට තොරතුරක් දුන්නොත් ඒක වස කරගන්න හැටි. මොන තොරතුරක් දුන්නත් ඒකෙන් ප්‍රශ්නයක් හදාගන්න හැටි. දිමියා මට ගහනකොට මං දිමියට වස ගැහුවයි කිව්වා. මේ වාගේ සංස්කාර දිහා බලනකොට හොඳ මේක තමයි කමඨාන් සුද්ධ කරන වෙලාව. මොන දෙයක් දැක්කත් මොන දෙයක් වුණත් ඒක ප්‍රශ්නයක් විදිහට තමයි දකින්නේ. මේක වෙන දෙයක් විදිහට දකින්නේ මේ කවුරු හරි කරනවා ඇති. මේක මොකක් හරි පණිවිඩයක් ඇති. මේක මොකක් හරි ඇති. බුදුජානසි කොච්චර දෝ කියනවා මාන්නේ මේ රූපයක් තියෙනවා නම් දැක්කනම් දැක්ක විතරයි යෝගෙන් යහන මොකක්වත් නැහැ කියලා නෑ. එහෙම බෑනේ අප්පා. මේක ඇති වෙන දෘෂ්ටි කෝණයක්. මේක ඇති වෙන මොකද්ද කියන්නේ? වෙන ක්‍රමයක් ඇති. ඒක දැනගෙන තමයි මේ ආම්දුරු ගුරු මුස්තිය තියානින්නේ අපිට ඒක දෙන්නේ නැහැ. ආම්දුරු මේ මුට්ටිය දෙන්න බැරිද කියලා තමයි ඉල්ලන්නේ. ඔබ හන්දට පේන්නේ නැද්ද මේ මට වැඩි වෙන පැත්තක් කියලා හිතෙනවා. ඉතින් කියන්න නම් හිතෙනවා ඒ වෙලාවට පේනවායි කියලා. ඔය තමයි ඔය පේන ටික තමයි කාටවත් පේන්නේ. ඉතින් ඒක මට තේරුනේ බුරුමේ සංශ කමටහන් සුද්ධ කරනකොට බුරුම ජාතිකයෙක් වෙන භාෂාවෙන් කතාන්නේ මේ බොහොම සරල දෙයක් කියන්නේ. අපිට සරල දෙයක් කියන්න බෑ මොකද බරපතල පාළි වචන ටිකක් ඉගෙනගෙන. ඉතින් මේ වචන ටික හදා ගන්නකම් අපි කමටහන් සුද්ධ කරන්න එන්නෙත් නැහැ. මේ වචන ටික හදනකොට ඒක නිවන් අපිට බැරි සුදුසුකමක් ලැබෙනවා. මොකද මේ සංස්කාර නිසා. ඒක නිසා ඉව නැති අන්‍යාගමික ළමයෙකුට පොඩි ළමයෙකුට කියලා දෙන්න ගියා ළමයට සංස්කාර ප්‍රශ්නයක් නැහැ. මේ දවස්වල හරියට සිද්ධ වෙනවා මේ දුරස්ත භාවනා. ඒ වයිදී පොඩි ළමයි විසින්ම කමටහන් වාර්තා ඉදිරිපත් කරලා කරන වැඩසටහන් තියෙනවා. ඒ වැඩිහිටි අපට පුදුමාකාර වෙනසක් තියෙනවා. දැන් තව පොඩ්ඩකින් බලන් ගන්නකෝ. දැන් ස්තුති කරන්න පටන් ගන්නවනේ. ඒව මොකක්වත්ම නැහැනේ පොඩි උන් ගාව. ඒව නැහැ. අපේ පස්සවන් දාසකර බුදුන් දේවයන් වහන්සේ ගුරු උත්තමයන් වහන්සේ මගේ අනම්මන මොකොත් නැහැ මන්තේ I sit I had a pain I had a in breath and out ඉච්චරයි හරිම ටෙක්නිකල්. ඉතින් නම් අපිට යන්න බැරි වෙයි. ඒත් මේ සංස්කාර කරන හැටි මේ Taman දකපු දේ ලියන්න ගියාම ඒකට දාන ආලවට්ටම. ඒක ඒව අර රූපේ දැක්කනට වැඩිය අමාරුයි. ඒ සංස්කාර පිළිබඳව අත්වාද උපාදානයක් තියෙන එක අනිවාර්යයි.
විසංඛාරගත වීම තමයි බුදු වෙනවයි කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට රූපේ බුදුහාමුදුරුවෝ කියන්න බෑ අපිට. වේදනාව බුදුහාමුදුරුවෝ කියන්න බෑ. අවේදිතයි. සංඥා වෙනකොට නොසඤ්ඤ සංඤී නෝපිය සංඤී ඒ වගේ සංඥාවකුත් නැහැ. සංස්කාරයක් නැහැ විසංඛාරයි. විඥානයක් ගත්තාම විඥානයේ ප්‍රධානම කෘත්‍යය තමයි මම සහ මම නොවේ කියලා දෙකක් හදාගන්න. එයා කැමති නෑ මගේ දේවල් වලට කවුරුත් අත ගන්නවා. මේක මගේ බින්ගානේ මේක මගේ කොට්ටේ මේ වගේ මේ හැන්ද ගෑරපුව ඒක හදාගෙන ඔය සාමාන්‍ය මං ඉස්සල්ලාමයි ජීවිතේ මේ බෝඩින් හවුස් එකක් කියන එක නැත්තම් මේ නිවාසිකාගාරයක හිටිය අවුරුදු ඔය 79 වෙන්නේ නැති 75 මහිලු පල්ලම ගිහිල්ලා ගියාට පස්සේ මම කවදාකවත් එහෙම ඉඳලා නැහැ. අම්මටත් හරි පුදුම හිතා ගන්න බැරුව ගියා මම කොහොම ඉඳීද කියලා. මොකද මේ උරුලාවේ ගියා වගේනේ. ඉතින් මේ අම්මා ඉඳගෙන හරියට තැවිලා තියෙනවා. ඉතින් යනකොට මම දැක්ක කොට්ටේ උරේ අකුරු ගහලා තියෙනවා. ඉතින් ගියාම පැන්සලේ අකුරක් ගහගෙන ඉන්නවා. එයා මොකද පටල වෙයි කියලා. ඉතින් මට ඒක හොඳ වැඩක් කියලා. මොකද මට කොට්ට උරත් නැහැ, කොට්ටත් නැහැ. කාගේ එකක් හොරකම් කරගෙන බුදියා ගන්න නැත්නම් කවුරු නිදාගත්තට පස්සේ ඔළුව උත්සාහ කොට්ටේ අරගෙන ඌ නිදා ගන්න ඇල්ල ඌට කලින් නිදා ගන්න යනවා. පස්සේ මම බුදියා ගන්න. ඉතින් ඒගොල්ලෝ අරගෙන මේ කොට්ටවල ලකුණු දාන දැන් ලේන්සුවක් කෙල්ලෙකුට දෙනකොට කොල්ලෙකුට දෙනකොට ලකුණක් දාගන්නලා නේ දෙන්නේ. ඒ මම ඒ මගේ. ඉතින් ඔය ගඳ ගැසිල්ලනේ තියෙන විඥානයේ පුරාවට. ඒ නිසා නිවන් ලැබුවට පස්සේ මන් ලිබන් ලැබුවා උඹ ලිබන් ලැබුවේ නැහැ කියලා කියා ගන්න දෙයක් නෑ. විඥානයේ අර තියෙන මම තා උඹ කියන එක නිවන් ලැබුවා තා නැහැ කියන එක ආධුනිකයා තා ඔක්කොම ඇති වෙලා ඇතුළේද තියෙන හිත පිටද මූල කර්මස්ථානද නැද්ද? සතිය තියෙනවද නැද්ද? අනිවාර්ය තිබුණාට සීමා මරියාදාවල් කඩලා යන්න ගියාම ප්‍රධානම හානිය සිද්ධ වෙන්නේ භාෂාවට. කතා කරගන්න බැරුව යනවා. මුනිවරයෙක් වෙනවා. ඒ මේගොල්ලෝ පුළුවන් තරම් මේ වෙනසක් හදාගන්නනේ හදන්නේ. ඇති නැති කළු සුදු සුභ අසුභ කරන්නේ හදන. ඉතින් මේ වගේ උපාදානය පිළිබඳ විස්තර කරනකොට එයත් ඇති සාරිපුත්ත අප්‍රමාද වෙන්න. එයත් ඇති සංවේගය පහල කරගන්න. එයත් ඇති අපිට කවුරු නලවන්නද මේ කරන්නේ අවසානයේ මැරලා යන වෙලාවේදී ඔය මොකක්වත් නැහැ. නමුත් මේ උපාදාන කියලා හතරක් තියෙනවා. මේ උපාදාන වල මෙන්න මේ විදිහට අපි සලකුණු දාගෙන අපි මේ නාටකම නටනවා කියලා දැනගෙන නම් කමන්නේ. දැන් අපි ඔය නාටකෙදී අඳිනවනේ. ඒක රජුරවන්ට අඳිනවා, දොරටු පාඩට අඳිනවා. ඉතින් ඉස්සල්ලාම පැවතිච්ච නාටකම් ඇඳු ඔක්කොම තිබිලා තියෙන පොදු නමක් තියලා තියෙන බමුණන් කැටවීම කියලාලු ඒකට කියන්නේ. රජුරු අඳින්න ඕනේ මේ සූට් එක. පුරোহিতයා මේ සූට් එක. බිසවුන්නාන්සේ මේ සූට් එක. දොරටු පාලයා මේ රාජ්‍ය සේවකයා මේ ඒ ඔක්කොම ඇඳලම තිබිලා තියෙනවා. ඒක විනාශ කෙරුවා සරච්චන්ද්‍ර මහත්තයාගේ සරච්චන්ද්‍ර කියලා එකම තමයි ඇඳුම් හැදුවේ. එයා දේශීය ක්‍රම වලට ඇඳුම් හැදුවා. අර බමුණන් කැටවීම නෑ දැන්. ඉතින් අපි දන්නවනේ වේදිකාවේ දැන් මේ ඉන්නේ රජුර කණු කඩුව එනු සරණරමා මේ සරණි වියන බව දන්නේ කියලා. ඉතින් අමුතුම භාෂා විලාසයයි ඒ රජුරෝ තමයි. ඒතර දොරටු පාලේ එනකොට පස්වාන් දාසකට බුදුන් දෙවියන් වහන්සේ ගන්න දෙකට නැමීකට එනවා. දැන් තියෙන නාටකම් වල ඉව නෑනේ. ඒ වගේ දේශීය ඌරට හැදිලා තියෙනවා. තාමත් තියෙනවා අර බබුණන් කෙටවීම. ඒ වගේ මේ විඥානයේදී ඒ මට්ටම් තාරාතිරම් හදාගන්න ගියාම ඉස්සල්ලා මම හදලා මම සිංහාසනේ තියලා ඉතුරු වේදිකාදාරසිලි ඔක්කොම හදන්නේ ඒ සිංහාසනේ බේරගෙන තමයි. ඉතින් රාජ්‍ය නායකයන් බයින්න බෑනේ ඔය. කණ්ඩායම් ගෝත්‍ර නායකයන් බයින්න බෑනේ. ඒගොල්ලෝ ඒක ප්‍රසිද්ධිය පෙන්නුවාට අපේ කිල්ලෝට තුණු තියෙනවානේ. එතෙන්දි භාෂාව සම්පූර්ණයෙන්ම භාෂාවක් අනිවාර්ය විඥානේ පවතින. භාෂාවක් නැති පුංචි දරුවෙකුට භාෂාවක් නැති මේ සතෙකුට විඥානේ ඉච්චර හානි වෙන්නේ නැහැ. හැබැයි ගොඩ එන්නත් බෑ. දැන් අපි කරන්නේ බුද්ධ වචනේ අරගෙන ඒකට හරියට ව්‍යාකරණ හරියට දාලා බලනවා මේ විඥානේ නිසා අත්වාද උපාදානයක් වෙන හැටි. විඥාන නිසා කාම උපාදාන වෙන හැටි. ditthi උපාදාන. තීලබ්බත උපාදාන වෙන හැටි. මේක මය ළඟ එනකොට බලුවනම් අන්න ජීවිතේ අර්ථයක් තියෙනවා. අපි ජීවිතේ ජීවත් කරවන්නේ මේ කාටවත් රංගපාණ්ඩවක්වත් දවල් මිගිල් රෑදනියෙල් නෙවෙයි. මේ කට්ටියත් එක්ක ඉන්නකොට අපි කොච්චරක් මේ විකාරය කරනවද කියලා. එක එක ක්‍රම වලට තියෙන. ඒක නැත්තම් වෙන්නේ නැහැ. ඒක ඇත්ත. ඒ නාටකමට ඒක අවශ්‍යයි. නමුත් ඒක දැනගෙන කරන එකයි නොදැන කරන එකයි දැනගෙන කරනකොට ඉබේම ඒක සඳහා වැඩි ප්‍රයත්න කිරීලක් නැහැ.
නිකන් ඒක හේ බාන ගතියක් වෙන, එපා වෙන ගතියක් වෙන, කම්මැලි ගතියක් වෙනවා. නීරස ගතියක් වෙනවා. භාවනාවත් එපා වෙනවා. අන්න ඒකෙදි කරන්න හරියට සත්‍යානුබෝධ වෙලා සත්‍යානුපත්ති වෙන්න මේ තකතිරුකම මේ මෝඩකම දැනම කරන්න ඕන. ඉතින් එහෙම කරන තැනට විසංකොටුවක් වගේ. ඒ තමයි භාවනා මධ්‍යස්ථානය කියන්නේ. ඒකෙදීව කවුරු මොනවා කරනවද තනි කට්ටිය ගණන් ගන්නෑ. ඒකටම අපි කැපි වෙනවා. අපි මෙන්ඩිකන්ස් අපි ඇවිල්ලා භාවනා කරනවා. ඒකට අපිට ලයිසන් එකක් හම්බ වෙනවා ඕන දෙයක් කරන්න. පිස්සු කෙලින්න කියලා කියන්නේ. ඉතින් ඒ වගේ ලයිසන් එකක් තමයි මහානකම කියන්නේ. ඒ පික්ෂුකට අර වැඩේ කරන්න බෑ හොඳ නැහැ කියලා එකක් නැහැ කියලා බුදුන් පඬිස්සවාසෙත් කියනවා. ඒ කියන්නේ මේ නීති කඩාගෙන ලෝකේ තියෙන ප්‍රශ්න ඇති කරන්න නෙවෙයි. මේ ලෝකයා විසින් අපිට අන්දන්න හදන මේ අත්වාද උපාදාන නිසා අපිට ලස්සන රූපයක් තියෙනවා, ලස්සන වේදනා තියෙනවා, කටහඬක් තියෙනවා, ලස්සන සංඥා තියෙනවා, මේ නම්බු නාමනම්මනම් තියෙනවා, සංස්කාර වශයෙන් ඔබ මේ දේවල් හදලා තියෙනවා ලෝකෙට. ඊට පස්සේ යانے යන තැන මෙන්න මෙහෙම ඔබට තැනක් තියෙනවා කියලා හදාගන්න ඒක හදාගෙන ඒකෙන් යැපෙන කෝසයිකෝපැත්ස්ලා ඉන්නවනේ. පිස්සු පියහට්ටෝ. ආන්න ඒක දැක ගන්න පුළුවන් නම්. ඒකට තියෙන මේ මධ්‍යම ප්‍රතිපදාවට සාරිපුත්තු ස්වාමීන් ස්තුති කරනවා. අලංචපනා උසෝ සාරිපුත්ත අපමාදායාති මේ කරන විකඩම් කරපං. හැබැයි නාඩගමක කරන බව දැන ගැනීමට මේ ප්‍රමාණවත් කියන මේ වචනේ උද්දෘත කරමින් දවසේ නැත්තම් වැඩමුළුවේ දේශනාවේ අවසානයේ සටහන් කරනවා සියලු දිනාට ඒ සූත්‍රයෙන් බලාපොරොත්තු වෙන උපාදානයාගේ ප්‍රහාණය පිණිස මේක හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ත්වන් තරණයි. සාදු 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 ස්වාමීන් වහන්සේ. මම මුලින්ම හෙළදරුවෝ කළ සින්දුව වාදනය කරන්න. කට්ටිය අප්සෙට් එකයි දන්නේ නේ. දහම් බෙලය හැඬ වෙන විට යලි පිබිරි පින්වි
ප්‍රියංකා මම ස්වාමීන් වහන්සේ. මේ කවුද මට මතක නෑ රාජිකා ඉන්නවද? රාජිකා යහන්න කවුද? රාජිකා ඇයිනවද පොඩ්ඩක් දෙන්න රාජිකා. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ ගැන කියපංග මොනවාරි ඔය සින්දු ගැන. ගැන ස්වාමීන් වහන්සේ දවසක් මේ අපි වැඩසටහනක් කරන වෙලාවකදී ඔබ වහන්සේ අපි අර සතිපතා කරන වැඩසටහනක් වෙලාවකදී ඔබ වහන්සේ කිව්වා ඒ දවස් ධම්මචරණී මෑණියෝ තමයි මේ වැඩසටහන විහිුවේ. මෑණියන්ට කිව්වා මේ සුජාතා නායක ඒ පරණ ගායිකාවගේ සින්දුවක් තියෙනවා මට මතක එයාගේ සින්දුවක් තියෙනවා මේ සිරි දරු කැල හෙල පුරාතනේ ඒ සින්දුව වාදනය කරන්න කියලා. ඉතින් ඔබ වහන්සේට කැමති කිව්වා අර ඒක නම් තියෙන්නේ නිකන් මේ අයියෝ දරුවෝ කොහෙද ගියා කියලා අඬනවා වගේ අදහසක් තියෙන්නේ. උනාට ඔබ වහන්සේ හරි සතුටුයි කිව්වා මේ දවස් දැන් මේ අපි සත්‍ය පාසල නිසා සරුවාද කොහොමද ඉස්සරහට ඇවිල්ලා කියලා අපිට වඩා ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා. ඒක නම් අනාගතේ කියන්නේ අපේ පරම්පරාවට පහළ පරම්පරාවෙත් ගොඩක් ඉස්සරහට යන බවද ලකුණු තියෙනවා. ඒ ගැන ඔබ වහන්සේට හරි සතුටුයි. ඒක නිසා අඬන කතිය නැති කරලා ඒ ගැන සතුටු වෙන විදිහේ සිතුවක් කියන්න පුළුවන්ද කියලා ඔබ වහන්සේ ඒක දවසක් කිව්වා. ඊට පස්සේ ඔබ වහන්සේගේ උපන්දිනේ දවසේ මම කවියක් ලියනකොට කිව්වහම ඔබ වහන්සේ ආයෙත් මතක් කරලා මට කිව්වා ඒක ගැන පුළුවන් නම් සින්දුවක් ලියන්න. ඔබ වහන්සේගේ මම මේ සින්දුව ලියන වෙසක් දවසේ හරියටම ඒක අපිට එළියට දාගන්න පුළුවන් නම් ලිප කරපු සින්දුව සතිපාසල සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න ලැබීම ගැන මට හරියට සතුටුයි. අපිට සින්දු අයිතිය දෙනවද ඔබ? එහෙමයි සායනා ස්වාමී ඊමේල් එකේ ලියලා තියෙනවානේ. මොකද දැන් මේ මට පෙරේදා ඔක හම්බුණා. එතකොට මට මන් දන්නවා ඔබ තමයි කුමන්ත්‍රණකාරී කියලා. මට මතකයිනේ. හැබැයි මට මෙලෝ හාංකවිෂයක් මතක නැතුව ළඟ ඉන්න කට්ටිය දැම්මට පස්සේ මං කිරුවේ 3-4 දිනවල දාලා ඇරියා. ඒ ඔක්කොමලා කියනවා මේක සම්භාව්‍ය ගීතයක්. මං කෝ ඔය රාජිකා කරපු දෙයක් නෑ මම තමයි ඔක ලිව්වේ කියලා මම ඉතින් අයියා වගේ ඇඳා. ඇඳලා පස්සේ දැන් මේ තරිඳු හරේ වල තියෙනවා ස්වාංශ මේකට අපිට කනෙක්ට් වෙන්න බැරිද? ඊට පස්සේ නිකිල ඊට පස්සේ මං ගිහලා හිටියා අන්නර මම නම කියන්නේ ඒ තමයි කෙරුවේ. හැබැයි මම තමයි ලනුව දුන්නේ කියලා. දැන් ඉතින් ඔබ මේ කට උත්තරේ දුන්නට පස්සේ අපි ඔක සතිපාසල් ගීතය වශයෙන් ගනිමු. එහෙමයි සාවිනාස ඔබ වහන්සේ ඇත්තටම ඊයවද දවසක මට කිව්වා සතිපාසල් ගීතයක් ලියන්න කියලා. මම ඔබ වහන්සේ කියපු කාරණා දෙකක් තිබ්බා මට. එකක් ඔය සතිපාසල් සින්දුවක් ලියන්න කිව්ව අනිත් කාරණේ තමයි අර සස්තේන පිළිවිත ගැන මම මේ සතිපාසලට කරපු ප්‍රෝග්‍රෑම් එක සිංහලෙන් කරන්න කියලා මට ඒ දෙකම කරගෙන බලනවා. මම ඉතින් සතිපාසලේ සින්දුව මම හිතන්නේ ඔබ වහන්සේ වෙන කවුරු හරි ලියලා තිබුණා ඒ වෙනුවෙන් මට ඒක කරගන්න බැරි වෙච්ච නිසා තමයි මම ওই සින්දුව පහුවෙලා හරි කිව්වේ. ඔබ වහන්සේ කැමති දෙයකට යොදා ගන්න පුළුවන් සතිපාසලේ ඕනම ආරයක් සම්බන්ධයෙන් ඒ ගැන මේ මගේ ගැටලුවක් ආදා. ඒ රාජිකා කියලා තමයි තියෙන්නේ ලිරික්ස් වල. හැබැයි මොකද්ද වෙන කෑල්ලක් තියෙනවා. අගම් පොඩි කියන කෑල්ල නෑ. ඒවයි සානස ඒ කාරණේම ඇත්තට කියනවා මගේ ඔය මම දැන් ඔය සින්දුව කියන මල්ලි සහ ඔක මේ මියුසික් කරපු කෙනා වන්දර ගත්තේ Facebook එක හරහා මගේ Facebook එකේ නම තියෙන රාජිකා හර්ෂණී කියලා. ඉතින් ඒක නිසා යා ඒ නම දාලා හර්ෂණී කියලා කියන්නේ නිකන් හාස්‍යයට ලක් වෙනවා කියන එක තමයි. ජෝකර් කියන එක. එහෙමයි සානස කොහොමද එහෙමනේ ඉතින් ඒක තමයි මම කොහොමවත් කරන්නෙත් ඉතින් කොහොමද ඉතින් ගෙනත් තියෙන එක තමයි ඉතින් උඹලා බැඳලා හරි මේ ඉතියට අම්මලා වුණාට අපිට කරන්න දෙයක් නැහැ නිකන් ජෝකර්ලා තමයි ඒ වුණාට මේ උඹ අල්ලගත්ත එක හරි වටිනවා මොකද අද හරි ලොකු වෙනසක් ඇති වෙනවා ඕක සම්බන්ධයෙන් මොකද චන්ද්‍රතන හාමුදුරුවෝ අද දුවගෙන ආවා උදේ ඇවිල්ලා කිව්වා සෝන්ස මේවා අපි දන්නේ නැහැනේ Facebook එකට මං ඇරියා දැන් ඕක යනවා රැල්ලට යනවා
ඉතින් ඊට පස්සේ දැන් නිකිලට අවශ්‍ය වෙලා තිබුණා මේක අපේ බූදලයට ගන්න. අත්වාද උපාදාන. හැබැයි මම බැලුවා සින්දුවේ අත්වාද උපාදාන නැහැ. ඔක්කොම නිකන් කවුරු දන්නේ නැහැ සින්දු කියලා තියෙනවා. අන්න ඒ වගේ තව දෙක තුනක් ලියපන් මැරෙන්න ඉස්සලා. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් මම ඔබ වෙසක් දවසේ එළියට දාපු ගම ඔබ වහන්සේට මුලින්ම ඊමේල් හරි යක්ෂණී. ඉතින් එහෙම තමයි මට උඹලා ඔය ගහන මේ සිල්ලර බිස්නස් මට තොග බිස්නස් වලට නෑන්නේ. මට ඕවා මතක නෑ. හැබැයි මේක සින්දුව ඒක මොන මගුලක්වත් දන්නේ නෑ උනේ. ඊ ඇවිල්ලා ඊ හොඳටම වැඩ කරලා ආපු දවසක් නේ. ඇවිල්ලා මේක ඇරියට පස්සේ හම්බ වෙලා ඒත් එක තුන් දිනකට ඇරියා. වින්සන්ට් ඇරියා, ඩොක්කක්ගේ පුතාට ඇරියා, රංජන්ට ඇරියා. වින්සන්ට් අග්ගාලේ වල තුන ඔබ වහන්සේ මේ කියන එකේ ලින්ක් එක එවලා නැහැ කියලා. දැන් ඊට පස්සේ ආයෙ කම්පියුටරට ගියා මොන්න තාලෙන්වත් හොයන්න බැරි වුණා. පස්සේ මයි පිටිපස්සේ තුන් දිනක් ඉඳගෙන මං කිව්වා මෙන්න මෙහෙමයි වචන ගහලා බැලුවා. එහෙම නැත්නම් සුජාත අත්තනායක නෙවෙයි ඒ වෙලාවේ ඇත්තටම ලතා මංගেশකර්නුත් ඔය හින්දු කියලා තියෙනවා. ඒව ගහලා බැලුවා. මේකේ නෑ. හොයනවා යනකොට ඒකේ තිබුණේ සීරි දෑරු කැල හෙල පුරාතනේ. මන් ලිව්වේ මේ තති දරු කැල කියලා දැම්මේ. ඉතින් මේ වචන ගැහුවට ආවෙ නෑ. ගහලා නටනකොට දැන් සම්භාහණය කරනත් වෙලා ගිහිල්ලා සින්දුව ආවුණා. අම්මද්ද බොල නිකන් උඹලට කිසිම නම්බුවක් නෑ මට මම තමයි. සින්දුව ලිව්වේ මම තමයි සින්දුව කිව්වේ ඔක්කොම සයිස් එකට වගේ ඒ ගමනේ ඇටිය කට්ටියට දාලා. ඉතින් ඒ නිසා ප්‍රියංකා උඟක් වෙලා ගන්න හොඳ නෑ නේ. බලපන් ඔය ඊයේ ඔක දන්නවනේ මම දානවා ඊයේ අර මේ ගුරු වැඩසටහනට මේ මොකද මේ මගේ වස්තු මගේ බූදලේ මගේ භාණ්ඩාගාරේක මට මතකත් නැහැ මොනවා තියනවාද කියලා. ඒ තරම් රත්තරන් මිනිමුතු තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ තව සින්දු කීපයක්ම වෙන අය කරපු සින්දු ටිකක් තිබුණා. ඔය මම ඔය සින්දු කරන කාලේ ඔබ වහන්සේ මට ඒවල තිබුණා සින්දු තුනක් විතර තව මම දැන් සතිපාස සම්බන්ධයෙන් අපි කරලා ඒ ටික එකතු කරපන්කෝ. ඒ ටික එකතු කරපන් අර පාදකේ ටියුමක් තියෙනවා. පාදකේ එකක් තියෙනවා. එතනින් ගියාම මට හිතුනේ ඇත්තටම දැන් ඕව අපි සතිපාසල් වෙබ්සයිට් එකට දැම්මනම් හොඳයි කියලා මට ඒකට තමයි දිනෙත් ඇරියා. ඒක තමයි මේ තනිදුට ඇරියා. ඒක තමයි උන් එක එකක් දන්නේ නැහැ. මම මේ දාලා ඇරියට මේ රාජිකා කියලා මොඩියක් ක්ලිප් එකක් කියලා දන්නේ නැහනේ. මට ඒකයි මේ වෙලාවේ ප්‍රතිහිද්ධිය දඬුවම් කරන්න හිතුනේ. නියමයි සයනස් මම අවස්ථර සියලු අවසර නිකම් පැවරුවා. ඔය මාරියන්නේ නැහැ. ප්‍රියංකා ලියලා අසං කරගනි. ඕකේ අනික් ගන්න කේස් එකක් දැම්මොත් එහෙම. හරි ප්‍රියංකාට දෙනවා මයික් එක. සන්තෝසයි. තෙරුවන් සරණයි. හොඳයි ස්වාමීන් වහන්සේ අපිට පුණ්‍යානුමෝදනා කීපයක් ලැබිලා තියෙනවා. මම මුලින්ම ආරාධනා කරනවා ඇග්නස් කලුතාන්ශ්‍රී මහත්මියට පුණ්‍යානුමෝදනාව ඉදිරිපත් කරන ලෙස. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. අති ගෞරවනීය බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ඔබ වහන්සේගේ කාලයක් ශ්‍රමයක් ලෝක සත්‍යයේ සතුටුමත් වීම කෙරෙහි කැප කරන්නට ගන්නා වූ උත්සාහයට අප සම අත්පත් කරගත්තා වූ සියලු කුසල් අනුමෝදන් කරන්නේ. උපාදාන ස්තෝත්‍රය තුලකොටගෙන සතියක් පුරාවට දේශනා කරන ලද්දා වූ උපාදාන සැලකිරීමේ මාර්ගය ප්‍රතිපත්තිය වඩන්නා වූ යෝගාවචරණයට බොහෝ උපකාරී වනු ඇත. නිවැරදි ධර්ම සොයමින් අඳුරේ අතපත ගාමින් සිටි අපහට ඔබ වහන්සේ සදහම් පහනක්ම විය. නිස්සරණ වනය නිස්සරණයක්ම විය. ඔබ වහන්සේ දරවට දිහිරි කර සසුනට පූජා කළා වූ දෙමාපිය දෙපළටද මෙම පින් අනුමෝදන් වේවා. මේ කරන ලද්දා වූ සියලු කුසල් බලයෙන් ඔබ වහන්සේට වහවහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. වැඩසටහන මෙහෙවන සියලු සහෝදර සහෝදරියන්ටද මෙම කුසල අත්පත් වේවා. නිවනින් සැනසේවා. සාදු ස්වාමීන් වහන්සේ මට මේ දැන් chat එකේ ලවිරු කියලා මේ අවුරුදු 9ක පුතෙක් මම හිතන්නේ සිංහල භක්ති ගීයක් කියනවා කියලා මම හිතනවා මෙයාට මේ ලවිරු හරි දක්ෂයි. ලවිරු දක්ෂයි කවි වලට සින්දු වලට. හොඳ සින්දුවක් හොඳ සින්දුවක් කියන්න.
නමින් කුසුම් සිරිය වෙසක් සිරිය දසත වීදුනා නමින් තුන් ලෝකේ කාලෝකම සිරිය පැතිරුණා පිනෙන් තුන් ලෝකේ කාලෝකම සිරිය පැතිරුණා පිනෙන් සාදු මේ පුතා මේ ඕක මේ අපිට ඇහෙනකොට නිකන් සද්ද හරි නෑ හොඳට රෙකෝඩ් කරලා අපිට මේකේ වණ්ඩ ලින්ක් එක ඕකට මේ කවුද ඕකේ පද බැඳුම කාගේද මේ රචනේ සනුකගේ කවුද සමුක කියන්නේ සනුක කියන්නේ සින්දු කියන එක්කෙනෙක් සාමනාංශ ඔයාට නෑ වෙන්නේ කොහමද ඔයාට දන්නේ කොහමද සාමනාංශ මම දන්නේ මම YouTube එකේ මම දැකලා තියෙනවා. එයාගේ සින්දු. ඔයා ඒකද කියන්නේ ඔය? එහෙමයි සාමනාංශ. ඔයාට බැරිද ඔකට සතිය දාලා සින්දුව ලියන්න ආයෙසරයක්? එහෙමයි සාමනාංශ පුළුවන්. අනේ ඒ ටික ලියලා රාජිකක්කට දෙනවද? එතකොට එයා පොඩ්ඩක් ඔය මේ තාලේ හරි මේ වෙනස් වුණත් කමන්නේ නැහැ. නැත්තම් මේ අර පළවෙනි කරාට කියන්න කමක් නැහැ. ඔයා පුංචි පුතෙක් නේ ඕන කෙනෙක් සමාව දෙයි. උකොල්ල ඔබ දැනගනින් මේක හරිද? ඔය අග්ගෝ හමස්මි ලෝකස්මි ජිට්ටෝ හමස්මි ලෝකස්මි සෙට්ටෝ හමස්මි ලෝකස්මි අයමන්තිමා ජාතිකයේ සිද්ධාර්ථ කුමාරය විතර නේ උඹත් එහෙමයි හරිද? එහෙමයි සාමනාංශ. ඔබට තේරෙනවද මම මේ කියන එක? එහෙමයි සාමනාංශ මට තේරෙනවා. මොකක්ද කියපන් බෑන සිංහලෙන්? සාමනාංශ කිව්වේ මේ අරමි සින්දුව මේ සතියෙන් වෙනස් කරලා ඒක නෙවෙයි මං කියන්නේ අග්ගෝ හමස්මි ලෝකස්ස කියන එක ඔයාට තේරෙන්නේ කොහොමද? සාමනාංශ මට තේරෙන එක මම ලෝට ශ්‍රේෂ්ඨ වෙමි මම ලෝට අග්‍ර වෙමි මම ලෝට ජේෂ්ඨ වෙමි. එහෙම සාමනාංශ. මේ මගේ අන්තිම භවයයි. එහෙම සාමනාංශ. ඔබ පිළිගන්න කැමතිද රුචිර? එච්චරයි කොල්ලා මට මේ කවුරුත් නැතුව හිටියේ දරුවෙකුත් නැතුව කොල්ලෙකුත් නැතුව දැන් තෝ ඉන්නවා. මොකද ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන්ද බෑ නේද? සායනන්ත ඒකනම් කියන සූට්ටක් අමාරුයි. හරි. මේ ඒක නිසා දැන් මන් තිබුණු වැඩ දෙකක් තියෙනවා. එකක් තමයි මේකට සතිය කියන එක දාලා ඔය පියවර 7ක් තිබුවා. ඒක නිසා පියවර 7ක් සතියෙන් තිබුවා හරි මොනවා හරි කියලා දාන්නකෝ. ඔන්න රාජිකක්ක ලියවෝ සින්දුව දැන් පොඩ්ඩකට ඉස්සලා ගියා. ඒකල්ලා ඒ පද රචනෙ දෙන්න රාජිකාට. ඒතර රාජිකා දන්නවා ඊටු ටික හරි ගසලා දෙන්න. ඒකල්ලා ඔයා ලෝකේ ශ්‍රේෂ්ඨයා වෙන්න ඕනේ. ජේෂ්ඨයා වෙන්න ඕනේ. මේක අග්‍ර වෙන්න ඕනේ. ඒක මොන්ටිසෝරි මැතිනි ලියලා තියෙනවා පොතේ. උපදින හැම දරුවෙක්ම ලෝකෙට උපදින්නේ මේ ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ අග්‍ර වෙන්න. නමුත් මේ ලෝකෙ දිහා බලලා එමසක මොට වෙනවයි කිය. අපි මොට කරන්නේ අපි කරන්නේ පුළුවන් තරම් හැකියාවල් පෙන්නලා අපි මොට්ටයෝ බව තේරුම් අරගන්නවා. අපි වැඩි හිටියෝ දරුවෝ ළඟ මේක තියෙනවයි කියලා. ඉතින් උඹ වැඩේ පොඩි නෑ බබා. හරිද? අවුරුදු 7 කීයද 9ද කිව්වේ? එහෙම සාමනාංශ. කොහෙන්ද කතා කරන්නේ? මන්නලේ සාමනාංශ. යකෝ සහකි. ඉතින් මං ගිය වෙලාවේ හම්බුනේ නැද්ද මට? හම්බුණා සාමනාංශ. එතකොට මම පොඩි. ඉතින් මාත් පොඩි බං. දැන් මම මේ ඉච්චර දැන් ওই අවුරුදු 1 3 මාත් ඉච්චර ඒකට පස්සේ සෑහෙන වයසට ගියා මම. යකෝ මානුල ඉඳලා කරනවා නම් හරි වටිනවා.
එතන කවුද තාත්තා කවුද ඉන්නවද? කිට්ටුක ඉන්නවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. පොඩ තාත්තා ඉන්නවා. අනි පොඩ දීපන්. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ උඹේ පුතා කියලා ෂුවර්ද? එහෙමයි ස්වාමීන්. බලයයක වෙන. ඔක්කොම මගේ කියලා හිතාගන්නේ. හරිද? උඹලට ওই අයිතිවාසිකමක් නැහැ. එහෙමයි ස්වාමීන්. අපි අර පෞගේ දවස්වල කොරෝනා හැදුවා. හරි මම ඒකයි කිව්වේ මට රුචිර කියන නම මතක තිබුණා. ඉතින් මේකට පොඩ්ඩක් උදව් කරපන් මේ පද රචනයේට සතිය හෝ මොකක් හරි ඒ වගේ අපි ඔය පොඩි දරුවන්ට දෙන පණිවිඩය දන්නවනේ. දැන් ඉස්සෙල්ලා සින්දුව කියුනේ ඇහුණා අහගෙන හිටියද නැහනේ. අනේ ඒ පද රචනේ බලලා ඒකෙත් නෑ ඔය සති පාසල මුකුත් නෑ. අරහත් දජ ධර්මිනේ තතිමාවත පෙරමුණේ. ආනි වගේ පද රචනයක් හදලා යමු. ඒකල කොල්ලලව්වා කියමු. රයිට්. තව සැරයක් කොරෝනා සතියවා කියලා ප්‍රාර්ථනා කරනවා. නෝ ඒක තමයි. ඒක සැරේ ඔක්කොටම හැදෙනා වගේ ආයෙසර මේ කෙරුවොත් ඔය වගේ වාසනාවක් ලැබෙනවා. හරිම සන්තෝෂයි පුතා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම බොරු කියන්නේ ඇත්තටම ඔව් මට කිව්වා ගඟේ නාන ගමන් කිව්වේ. ඔබ වහන්සේ දන්නේ ඔබ වහන්සේ දන්න කොල්ලෙක් ඉන්නවා මෙහෙම අවුරුදු 8ක 9ක අහමංග තමයි ආරයම නාන ගමන් ඌ ගඟේ ගිලිලා උඩ එනවා. මම අර බැරල් එක උඩ ඉන්න ගමන් කිව්වා ඔබ වහන්සේ දන්න කොල්ලෙක් ඉන්නවා මරු හොඳ මට කිව්වා වචන දෙක මතක නැහැ මම බණ්ඩත් කිව්වා. මේ අත්දැකීම් ටික කියලා තියෙනවා. ඔය තාත්තා එහෙම කියන දේවල් අහන්න එපා ඊට පස්සේ හරිද? ඒව යටියට තේරෙන්නේ නැහැ. උඹ අග්ගෝ හමස්මි කියන්නේ වැඩේ අරගෙන යන්න ඕනේ. මම ඇත්තටම සන්තෝෂයෙන් කතා කරන්න කියලා තේරෙනවනේ. හොර නැහැ බොරු නැහැ වංචා නැහැ පුතා හරිද? කිව්වොත් කිව්වා. ආයෙ දෙකක් නැහැ. ඒ නිසා ආයෙසර සින්දුවක් හොඳට ලියලා කියවමු ඈ. හරිම සන්තෝසයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් අපි නැවතත් දෙනවා මයික් එක ප්‍රියංකට. හොඳයි ස්වාමීන් වහන්සේ. ඔබට පිස්සු මේ එක එක නයිදලා දානවා මේ එතකොට ඈ ඔය එක එක නෑදලා දාපුවම මට මයික් එක ගන්න හම්බ වෙන එකක් නෑ. මමත් එකක් දැම්මා ඔබත් එකක් දැම්මා. හරි යා. ධනංජය ධර්මරත්න මහත්මයා ඉන්නවනම් ඔසවන්න. මහත්මයා නෑ ඔය ස්වාමීන් වහන්සේ ඊළඟට සචින්තා මහත්මයාගේ පුණ්‍යානුමෝදනාව ඉදිරිපත් කරන ලෙස ගිම්හානගෙන් ඉල්ලා සිටිනවා. පුණ්‍යානුමෝදනාව අවසරයි. තෙරුවන් සරණයි. පුරා මාස 4කට ආසන්න කාලයක සිට පවත්වාගෙන එන්නා වූ දුරස්ත භාවනා වැඩසටහන ඊට අගය කොට මහත් උනන්දුවෙන් සහභාගී වන්නේ. මාගේ මිතුරන්ටත් භාවනා වැඩසටහන ගැන දැනුවත් කර ධර්ම දාණය ලබා දුන්නේ. ඔබ වහන්සේගේ දුරස්ත භාවනා වැඩසටහන මගින් ඊට අපහසු කාලයකදී වුවද නිවනට යොමු වන මඟ කියා දෙන්නා වූ සූත්‍ර අසා මින් පෙර නොඇසා තිබූ ධර්ම කොටස් පිළිබඳ දැනුවත් වූයේ. ඒ සූත්‍ර නැවත නැවතද අසන්නේ. ඒ සඳහා ලබා දෙන අනුග්‍රහය අතිමහත් ගෞරවයෙන් අගය කරමි. සතිමත් සක්මනත් පරයන්කයක් වඩමින් අඩුපාඩු මගහර ගන්නට දිනපතා භාවනාවේ යෙදීන් ඉදිරියට කරගෙන යන්නට උත්සාහ කරමි. දිනපතා පසුරු 1 සිට 2 දක්වා වන පැයක කාලය වැරදි නිවැරදි කරගන්න ලබා දී ඇති කමඨහන් පිරිසිදු කිරීම අපි සියලු දෙනාට මහත් උපකාරයක් සහ ධෛර්යයක් ලබා දී. මේ සියලු දේ සිදු කරන අතිගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ අවසරයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් වේවා. ඔබ වහන්සේගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනාවන් සඵල වේවා. මේ සියලු කටයුතු නිසි ආකාරයෙන් කරගෙන පවත්වාගෙන යන්නට සහයෝගය දෙන්නා වූ අනිකුත් වටිනා හිතයිෂී මහා සංඝරත්නයට වැඩසටහන මෙහෙවන සියලු කාර්ය මඩුල්ලටද අනුග්‍රහය ලබා දෙන්නා වූ සියලු දෙනාට පින් අත් වේවා. නිවනින් සැනසෙත්වා. ලිපිලිවීමේදී ඇතිවන්නා අඩුපාඩු වලට සමාව ලබා දෙන සේක්වා. හැදුවැඩු දෙමාපියන් වට්ටක් ගුරු දෙගුරු ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට පින් අත් වේවා. සියලු මනුෂ්‍ය වර්ගයා කෙරෙහි මහත් කරුණාද්යාශින් සියලු ජීවිත සුඛත මිදුත කරන්නට ඔබ වහන්සේ ඇතුළු උපකාර කරන සියලු දෙනාට පින් අත් වේවා. වඩා යහපත් වෙනම සත්පුරුෂ දේශයක් ලොවක් ඇති කරලීමට ඔබ වහන්සේගේ හදවතේ ජනිත වන්නා වූ සියලු සම්‍යක් අධිෂ්ඨාන ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා. ඒ සඳහා ආශිර්වාද ලබන්නා වූ ලැබෙන්නා වූ සියලු ආකාරයන්ගෙන් සියලු දෙනා ආරක්ෂා වේවා. තෙරුවන් සරණයි. සාදු සාදු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි. ඊළඟ අවස්ථාව මෙල්බර්න් නුවර ඥානා පියරත්න මහත්මියට. අවසරයි
ඔව් 41 වන දුරස්ත භාවනා වැඩසටහන අවසානයේ පුණ්‍යානුමෝදනාවක් කිරීම සඳහා මා සංඝරත්නයේ සිල් මෑණිවරු සංවිධායක මණ්ඩලය හා දෙස් යෝගාවචර ප්‍රජාවගේ නමස්කාරය සිටිමි. අප කෙරෙහි මෛත්‍රී පෙරදැරිව ශ්‍රීලෝකාවේ පසෙක තබා දිනකට දෙවරක් ධර්මාසනයට වැඩම කර මමතහන් ලබා දීම හා ධර්ම දේශනාව පැවැත්වීමෙන් අපි ලොකු හමුරුවන් දැක්වූ අනුග්‍රහය ගයක යුතුය. උන්වහන්සේ කමඨහන් වාර්තාවලට සවන් දෙන භාගතය. වාර්තාවක් දෙවරක් කියවොත් ඒ ගැන හොඳ මතකයක් තිබේ. වාර්තාවල වචන ඇලපිලි ඉස්පිලි පාපිලි පවා නිවැරදි කර දෙයි. මේ දක්ෂතාව අනුගාමී වික්ෂුන් වහන්සේලාට ආදර්ශයකි. කමඨහන් වාර්තාව ලියන අපටද හොඳ මඟ පෙන්වීමකි. එම අනුග්‍රහය වෙනුවෙන් ධම්මජීව ලොකු හාමුදුරුවන්ට පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා. සාදු සාදු. වැඩසටහන ආරම්භ කිරීමට වැඩම කළ අවසරයි ධම්මපුතල හිමි මතක් කර පින් දෙමි. නිස්සාරණ වාසී සෙසු සංඝයා වහන්සේලාටද ඊයේ පැවති සතිපාසල වැඩසටහන දුටු මට සිතුනේ නිස්සාරණ ආරණ්‍ය මුළු ශ්‍රී ලංකාවට ලෝකයේ බොහෝ දෙනෙකුට සරණක්ම වූ බවය. අවසාන වශයෙන් සංවිධායක මණ්ඩලය හා කමඨහන් වාර්තා කියවූ සියලු දෙනාටද පින් අනුමෝදන් කරමි. මේ පුණ්‍යානුමෝදනාව අවසන් කරන්න කවි තුනක් කියීමට අවසර පතමි. සතලිස් භාවනා අවසන් විය ධම්ම කුසල හිමිගේ ඇරහුණ විය තතිස් මගින් සතියක් විකසිත විය සක්මන පර්යංකයේ මඟ විවර විය ලොකු හිමි විදුර පඬි ලෙස දම් ඉසරන් පිණී කාමී සීලක් මృత අත්මිනී දික්වාදානය අති ප්‍රබල තුනී උදුහි බැරිලු ගලවා ගන්ධනී මහා සංගරුවන නිති දිගු කල් රැඳවේවා සංවිධානයේ සැමටද තුති වේවා සත්‍ය පිහිට වූ අප සතිමත් වේවා සත්‍යං බෝධයෙන් මඟ පලක් වේවා අසාසිත හැමට ස්තුති තිරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඊළඟට ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්නේ චම්පිකා ශාමලී සිරිවර්ධන මහත්මියගේ පුණ්‍යානුමෝදනාව. තෙරුවන් සරණයි. සෑමදාම දැනෙන්නේ ලැබූ පෙර පිනකටයි මෙවැනි වැඩමුළුවලට සම්බන්ධ වීමට ලැබුණේ කියා. ගෘහ ජීවිතයක් ගෙවන මට මහත් අස්වැසිල්ලකි. ලොකටවාම සක්මණේ යෙදීම හා වාර්තාකරණය වීමත් සිදු වෙනවා. උදවේදීත්වය පළ කිරීම සඳහා මෙසේ ලියා දැක්වුවත් ගත්තා වූ ප්‍රයෝජනය මිල කළ නොහැක. ඔබ වහන්සේ සමග වැඩමුළුවකදී අප ආසන්නව පැය දෙකක් ගත කරන අතර සක්මනේද මා පැය දෙකක් ගත කරනවා. මේ ගතවන කාලය තුළ විශ්වාසයෙන් අවංකව කිව හැකිය මා දැන් මෙතන බවය. මෙතෙක් ඔබ වහන්සේ විවිධාකාරයෙන් ඉදිරිපත් කරන දැහැමි කරුණු මෙන්ම අපගේ පෙර තිබූ නිදහස් නිවහල් ජීවිතය පිළිබඳව ගෙනෙන රසබර තොරතුරු වලින්ද පෝෂණය කොට කියා දෙන්නේ බුදු හිමියන් දෙසූ මගට අවතීර්ණය වන ආකාරයයි. මට සතිමත් වීමත් දහම් දෙසුමත් එකක්මය. මම දැහැන්ගත වී හමාරය. සිත ඒ තුළ කරන විශ්ලේෂණයන් අපමණය. මගේ අත්දැකීම් හා මොනතරම් සැසදෙනවාදැයි කියා වැටහේ. වහන්සේ පැසසුම් බලාපොරොත්තු නොවන බව නොඅනුමානයි. සැටනමක් තෙරණුවන්ගෙන් පටන්
ලක්ෂයටම පුණ්‍යානුමෝදනා කරමි. නිවනින් සැනසේවා. සංවිධායක මඩුල්ලටත් ප්‍රියංකා මොල්ලිගොඩ මහත්මිය, කමල් තුඩුවගේ මහතා ඇතුළු සත්කාරය ඉටු කරන්නට එක්වන සෑම දෙනාම නිවනින් සැනසේවා. සතිමත් සංකල්පය සති පාසල නෙළුමක්සේ පිබිදී ලෝ සතුන්ට අමාදිය දහරක් වෙත්වා. චම්පිකා ශාමලී සිරිවර්ධන. සාදු 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 මට 61ක් වෙනවා ලබන අවුරුද්ද වෙනවා. දාම 60යි. ඊළඟට මම ගිම්හානිට ආරාධනා කරනවා 41 වෙනි දුරස්ත වැඩසටහනේ අවසානයේ සයින්ටුවන් කරලා ගාථා සත්‍යයන් කරලා සින්දුවක් කියපන් ගිම්මානි කවියක් කියපන් මම කම්මැලි වෙලා ඉන්නේ. ඒ කොයි කියන්නේ බ ගොරෝලන් කවියක්. එහෙම කොයිද ඊට පස්සේ ඒකට ගාථා මේ පිං අනුමෝදා වෙන්නේ නැහැ දෙයියන්ට. කවි වල පිං අනුමෝදා වෙන්නේ නැහැ. මොකද ගාථා කියලානේ කවි කියන්නේ කවි වල තියෙන ගාථා අනුමෝදනාවක් දෙයියන්නම දීපන්. ඔය දෙයියෝ ආසයි බං ඔය ස්තෝත්‍ර ගායනා කරනවට මං වගේමයි. ස්වාමීන් වහන්සේ ඕනම එකම එක කවියක් කියන්න. ඕනේ නම් කියන්නේ කඩ පැයෙන්න ගහනවා. මොනවද ඕන නම් කියන්නේ? තෝ දරගන්නේ වයි. හදිසි මොකක්ද? හදිසි මොකක්ද? හරි බෙලෙක් කවිය? බෙලෙක් කටහඬක් තියෙන එකයි. නෑ උඹ කාටවත් කියන්න ඕනේ මේ සන්දෑ වූ ගිම්හාන කාලේ වනේ වද අපේ උද්‍යානයේ ක්‍රීඩා සපාදේ කියනකොට මට ගිම්මානි මතක් වෙනවා. හොඳයි සාරණ හංස එහෙනම් අවසරයි. ඔව්. 41 වෙනි දුරස්ත භාවනා වැඩසටහනේ දින පහක් පුරා කමඨහන් වාර්තාවලට උපදෙස් දෙමින් කර්ණ පහදා දෙමින් උපාදාන සූත්‍රය ඇසුරින් ධර්මයේ පහදා දෙමින් නිවන් මඟ ගමන් කරමින් ධර්ම මාර්ගයේ යාමට අපව දිරිගන්වමින් අවවාද අනුශාසනා ලබා දෙන ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු නිස්සාරණ වනයේ වැඩ වාසය කරන සියලුම ස්වාමීන් වහන්සේලාටද දොහොත් මුදුනින් නමස්කාර කරමින් අපගේ කෘතඥතාව පුද කරමු. ඔබ වහන්සේලා පතන අවබෝධයකින් නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ කුසලද හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඔබ වහන්සේට මෙම වැඩසටහන් කිරීමේ ශක්තියක් වන සෑම දෙනාටම මෙම පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. සෑම සම්මත බලාපොරොත්තුක්ම ඉෂ්ට සිද්ධ වේවා. නිවන් අවබෝධයේ පිණසම හේතු වේවා. ඔබ වහන්සේ හැදුවලු දෙමාපියන්ටත් මේ කුසල් අනුමෝදන් වී සසර කෙටි කරගෙන නිවන් අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. මෙම දුරස්ත වැඩසටහන වල සම්බන්ධීකරණ කටයුතු වලට නමද ආයුර්වේද මූලිකත්වය ලබා දෙන ප්‍රියංකා සමනි මොල්ලිගොඩ මහත්මිය ඇතුළු අප කණ්ඩායමේ සියලු දෙනාටම එමෙන්න සූම් තාක්ෂණය අපට ලබා දෙමින් උපකාර කරන කමතුඩගේ මහතාටත් කෘතගුණ සලකන අතර ඒ සෑම දෙනාගේම සෑම සම්මත බලාපොරොත්තුක්ම ඉෂ්ට සිද්ධ වේවා. නිවන් අවබෝධයේ පිණසම මේ කුසල් හේතු වාසනා වේවා. එමෙන්න මෙම වැඩසටහන් සාක්ෂාත් කර ගැනීමට උරදුන් සියලු දෙනාටම අපගේ ඉන්හත් ස්තුතිය පළ කරමු. ඔබ අප සියලු දෙනා අත් කරගත් සියලු කුසල් අප සියලු දෙනාගේම නිවනට උපකාර වේවායි පතමු. අදනා ධර්ම දේශනා මාලාවක් ශ්‍රවණය කිරීමෙන් කහාගත් කරුණු කාරණා අනුව අපගේ ජීවිත හැඩගස්වාගෙන මේ උතුම් මාර්ගයේ ඉදිරියට යාමට අප සියලු දෙනාටම හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් 41 වන දුරස්ත භාවනා වැඩසටහනේ නිමාව මෙලෙස සමිතුහන් කරමි. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ ඔව් සින්දුවක් කියපන් සින්දුවක් කවියක්. කවිය ඕකේ. අම්බලමේ පිනා හරි හරි ඕක ලබනාත්මයත් හැදලා ඉන්නේ නැතයි. Windows sign in window. Ease of access. Password. End line. Just a moment.
ඇති අම්මේ හරි අමාරුයි ළමයි කම්බෙනවා. පුදුම අමාරුවක් නේ තියෙන්නේ මේ කවියක් කියවලා. මොකට මේ කෙල්ලෝ හදනවද මන් දන්නේ නැහැ. කියන දේ අහන්නේ කවි පන්තියක් ලියන්න ඉන්න දන්නේ නැද්ද? හරි. ඒක ඇත්තට අමාරු. උඹ කවි දෙක තුනක් ලියලා තියා හිටපන් කියනකොට පට ගන්නකොට එළියට එන්න. අර මේ නයා කුරුල්ලායි සින්දුව කවි කිව්වේ කවුද? ඒ කීයේ නම මොකද? මතක නැද්ද? නයා කුරුල්ලා. මතක නැහැ. මේ වෙන ඒ මම හිතන්නේ තනිදුගේ අම්මගේ නෑ දැයි නෑ යාළුවෙක්. හරි. දැන් ඒක ඉවර කරමු. දින පහක් පුරා අප සතිමත් රැස් කරගත් සියලු කුසල් සියලු දෙවියන්ට ඥාතීන්ට සියලු ලෝක සත්වයින්ට මෙලෙස ගාථා සජ්ජායනා කරමින් අපි අනුමෝදන් කරමු. එත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චම්හි